සුබ දවසක් වේවා දරුවනි. අප උසස් පෙළ 13 ශ්‍රේණිය භූගෝල විද්‍යාව ප්‍රස්ථාර සටහන් සංඛ්‍යානමය සිතියම් පිළිබඳවයි අද පාඩම තුලින් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන් භූගෝල විද්‍යාව විෂය තුලදී මෙම ප්‍රස්ථාර සටහන් සංඛ්‍යානමය සිතියම් කියන්නේ ඊටාම භූගෝල විද්‍යාව විෂයේ තියෙන හදවත වගේ. ඒ තරම් වටිනා කොටසක් විදියට සලකන්න පුළුවන්. අපි දන්න භූගෝල විද්‍යාව විෂය හැදෑරීමේදී භූගෝල විද්‍යාව විෂය තුල පවතින භූගෝල විද්‍යා චින්තනය මුල්වල තියෙන මුල් බැසගත් මාතෘකාවක් තමයි මේ නිර්මාණාත්මක හැකියාව දරුවන් තුල සංවර්ධනය කිරීම. ප්‍රායෝගික හැකියාවන් සංවර්ධනය කිරීම. ඒ වගේම සංයමය සංවර්ධනය කිරීම. නිර්මාණාත්මක හැකියාවන් වර්ධනය කිරීම. යමක් පිළිවෙලට ක්‍රමානුකූලව නිර්මාණශීලීව කිරීමේ හැකියාවන් වර්ධනය කිරීම භූගෝල විද්‍යා චින්තනය තුළ තියෙන ඉතාම වටිනාම අදහසක්. ඒතර ප්‍රායෝගික භූගෝල විද්‍යා විෂය යටතේ පවතින මේ වටිනා කොටස තමයි මෙම ප්‍රස්ථාර සටහන් සංඛ්‍යානමය සිතියම් තුළින් ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ තුලින් දරුවන් තුල ප්‍රායෝගික කුසලතා රසක් සහ පුද්ගලික ජීවිතයේ ඉවසීම, සංයමයෙන් වැඩ කිරීම, පිළිවෙලට වැඩ කිරීම, පිරිසිදුව වැඩ කිරීම ආදී සියලුම කුසලතාවයන් සංවර්ධනය කර පුළුවන් මාතෘකාව තමයි මෙව ප්‍රායෝගික කොටසකට දාලා තියෙන මේ ප්‍රස්ථාර සටහන් කොටස. අපි මේ ඊටාම වටිනා කොටසක් විදිහට තමයි මේ විෂය තුලදී සලකන්නේ. හොඳයි දරුවනි, බලමු අපි අද මෙම පාඩම තුළදී ඔබගෙන් ඉගැන්වීමට අපේක්ෂා කරන ප්‍රධාන නිපුණතාවය බවට පත් වෙන්නේ දත්ත හා තොරතුරු විශ්ලේෂණය කිරීම, අර්ථ නිරූපණය හා ඉදිරිපත් කිරීම සඳහා සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රම, ප්‍රස්ථාරික ක්‍රම භාවිතා කිරීම. ඒ වගේම තමයි දරුවන් තුළ වර්ධනය කරන්න අපේක්ෂා කරන නිපුණතා මට්ටම විදිහට අපි සලකන්නේ සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රම මගින් දත්ත විශ්ලේෂණය හා විවරණය කිරීමේ කුසලතාවය වර්ධනය කිරීම. ඒ වගේම තමයි දරුවන් තුළ මේ ප්‍රස්ථාරික ක්‍රම ඇසුරින් දත්ත විශ්ලේෂණය හා විවරණය කිරීමේ හැකියාවන් වර්ධනය කරන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කළ දීම. ඒ වගේම තමයි සිතියම් විද්‍යාත්මක ක්‍රම ඇසුරින් දත්ත විශ්ලේෂණය හා විවරණය කරන්නේ කෙසේද කියන මේ කුසලතාවය නැංවීම තමයි මෙම පාඩම තුලින් අපේක්ෂා කරන්නේ. එහෙනම් දුවේ පුතේ, ඔබ හැමදෙනාම පැන්සලක් ඒ වගේම හොඳ පත්‍රිකාවක් අරගෙන, සුදු පත්‍රිකාවක් අරගෙන මේ හා සම්බන්ධව යම් වැදගත් තොරතුරු සටහන් කරගන්න යොමු වීම ඉතාම වැදගත් වෙනවා. ඒ සඳහාම ඔබට ආරාධනා කරනවා මේ පාඩමත් එක්ක ප්‍රායෝගිකව කටයුතු කරන්න බද්ධ වෙන ලෙසට. ඒතර අපිට ඇත්තටම මේ ප්‍රස්ථාරයයි වැදගත් වන්නේ. අපිට ඉතාම වටිනා ප්‍රශ්නයක්, වටිනා අදහසක් තමයි ඇයි අපිට ප්‍රස්ථාර වැදගත් වෙන්නේ. එකක් තමයි මේ ප්‍රස්ථාර වලින් තමයි මේ ප්‍රමාණාත්මකවයි කිසියම් ගුණාත්මක තොරතුරු දෘශ්‍යමය ආකාරයෙන් ඉදිරිපත් කරන්න අපිට අවශ්‍ය පසුබිම නිර්මාණය වෙන්නේ. ඒ නිසා මේ ප්‍රස්ථාර අපිට හරීම වටිනවා. සංඛ්‍යා ලේඛන 100,000 ගානකින් කියන දේවල් එක ප්‍රස්ථාරයකින්, එක සටහනකින් ඊටාම නිර්මාණාත්මකව පෙන්눔 කිරීමේ හැකියාව පවතිනවා. ඒ නිසා මේ අපිට ප්‍රස්ථාර වැදගත් වෙන්නේ ඊටාම දරුවන්ට යම්කිසි දෙයක් ඊටාම පැහැදිලිව, ඊටා කෙටි කාලෙකින්, ඊටා ඉක්මනින් අවබෝධ කරගන්න තියෙන හොඳ දෘශ්‍ය මාධ්‍යයක් තමයි අපේ භූගෝල විද්‍යාව විෂය තුළදී භාවිතා කරන මේ ප්‍රස්ථාර. ඒක නිසා ප්‍රමාණාත්මක තොරතුරු ඊටාම දෘශ්‍යමය ආකාරයෙන් දකින්න තියෙන වටිනාම ක්‍රම ශිල්පයක් තමයි මේ ප්‍රස්ථාර කියලා අපිට පෙන්눔 කරන්නේ. ඒතර අපි මීට ප්‍රථම අපි ඉගෙන ගත්තා, කතා කරා මේ අපේ දත්ත විවිධාකාරයෙන් පවතිනවා. ප්‍රාථමික දත්ත, ද්විතීයික දත්ත ආදී වශයෙන් අපේ විශාල ඒ ලබා ගන්න මූලාශ්‍ර අනුව දත්ත පවතින ප්‍රධාන ප්‍රදේශ කිහිපයක් පවතිනවා. මූලාශ්‍ර කිහිපයක් පවතිනවා. ඒතර මේ ඕනෑම මූලාශ්‍රයක තියෙන දත්ත ඊටාම මැනවින් පැහැදිලි කරන්න, විග්‍රහ කරන්න අපිට යොදා ගන්න පුළුවන් හොඳම මාධ්‍යයක් තමයි ප්‍රස්ථාර කියලා අපි අදහස් කරන්නේ. ඒ වගේම තමයි මෙහි තියෙන වටිනාම ගුණාංගයක් තමයි මෙය කෙනෙකුට බැලුවහම දුටු සැනින් යමක් ග්‍රහණය කර ගැනීමේ හැකියාව පවතිනවා. එතකොට සාමාන්‍යයෙන් අපි ලිඛිත ලේඛනයක් කියවලා අවබෝධ කරගන්නවට වඩා කිසියම් දෘශ්‍යමය ආකාරයෙන් යම්කිසි ප්‍රස්ථාරයකින් දක්වන තොරතුරු ඊටාම ක්ෂණිකව අපිට ඇස් දෙකට ගැටෙනවා, නෙතට ගැටෙනවා. ඒ තුලින් ඊටාම හොඳින් අපිට අවබෝධ කරගන්න පුළුවන් කෙටි වේලාවක් තුළදී. ඒක නිසා
ප්‍රස්තාර ඇත්තටම අපිට වැදගත් වෙනවා මෙන්න මේ කෙටි වේලාවක් තුළ ඉතාමත් නිර්මාණාත්මකව කෙටි කාලයක් තුළදී දරුවෙකුට කිසියම් හොඳ අත්දැකීමක් ලබා ගන්න පුළුවන් සංඛ්‍යා ලේඛනයකට වඩා ඒක නිසා ඉතාම වටිනවා ප්‍රස්තාර අපිට මේ විෂය තුළදී. එතකොට මේ සාමාන්‍යයෙන් අපි ප්‍රස්තාරයක් කියලා කියන්නේ කුමක්ද දරුවනි? ප්‍රස්තාරයක් අපි ඔබ සියලු දෙනාම අපස සාමාන්‍ය පෙළ විභාගයේ ඒ වගේම අනිකුත් පන්තිවලදී මේ ප්‍රස්තාර ගැන ඉගෙනගෙන තිබෙනවා ඔබගේ ගණිතීය විෂයන් යටතේ. නමුත් ඒ අවස්ථාවේදී ඔබ ප්‍රස්තාර ඒ සංඛ්‍යානමය පැත්තට යොමු වෙලා යම් තොරතුරු ඉදිරිපත් කරන්න ඔබ ඉගෙන ගන්න ඇති. නමුත් නැවතත් ඔබට පොඩ්ඩක් මතක් කිරීමක් කරනවා ප්‍රස්තාර නිවැරදිව ඉගෙන ගන්න නම් නිවැරදිව අඳින්න නම් ඔබට මේ මූලික තොරතුරු නැවත අවබෝධ කර ගැනීම ඉතාම වටිනා නිසා. එතකොට කිසියම් ප්‍රස්තාරයක තියෙන ප්‍රධාන අක්ෂ දෙකක් තියෙනවා. තිරස් අක්ෂය අපි x කියලා සඳහන් කරනවා. සිරස් අක්ෂය අපි y කියලා සඳහන් කරනවා. එතකොට මෙන්න මේ තිරස් අක්ෂය සහ සිරස් අක්ෂය තුල පවතින ඒ අක්ෂ දෙක මුල් කරගෙන කිසියම් විචල්‍යයක් කොහොමද හැසිරෙන්නේ? අන්න එතකොට මේ ප්‍රස්තාරයක් කියලා කියන්නේ x අක්ෂය සහ y අක්ෂය පදනම් කරගෙන කිසියම් විචල්‍ය දෙකක් කෙසේද හැසිරෙන්නේ? අන්නේ විචල්‍ය වල හැසිරීම අපි දෘශ්‍යමය ආකාරයෙන් ඉදිරිපත් කරන ඒ ක්‍රමවේදය තමයි අපි ප්‍රස්තාරයක් කියලා අපි අදහස් කරන්නේ. එතකොට මේ ප්‍රස්තාර වගේම මේ සංඛ්‍යාන විද්‍යාවේදී අපි ප්‍රස්තාර හා සම්බන්ධ වෙච්ච තවත් වැදගත් රූපික සටහන් විශේෂයක් තියෙනවා. සටහන් කියලා જાතියක් අපි සාකච්ඡා කරනවා ඔබත් එක්ක මේ ප්‍රායෝගික භූගෝල විද්‍යා විෂය කොටස යටතේ. එතකොට මේ සටහනක් කියලා කිව්වහම මේ සටහන් විවිධ ආකාරයෙන් අපිට නිරූපණය කරන්න හැකියාව තිබෙනවා. පෙන්වා දීමේ හැකියාව තිබෙනවා. මේ සටහන් විවිධ ස්වරූපවල පවතින එකක් වෘත්ත විදියට පවතිනවා. ඒ වගේම තමයි චතුරස්‍ර විදියට පවතිනවා. ගෝල විදියට පවතිනවා. ඒතර මේ සියල්ලක් ඊට පස්සේ අපි ගත්තාම අපි මාන විදියට ගත්තාම භූගෝල විද්‍යාව දකිනවා ද්විමාන, ත්‍රිමාන මේ වගේ විවිධ මාන වලින් අපි යම් වස්තුන් සහ ඒ ලක්ෂණ රූප දකිනවා. එතකොට මෙන්න මේ ප්‍රස්තාරවල පවතින මේ සටහන් වල පවතින අපි ගත්තාම මාන ගත්තාම ද්විමාන සහ ත්‍රිමානිකව යම් සටහන් අපිට ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා. ඒ නිසා ඒ තුලින් අර අපිට ඊටමත් ගැඹුරින් ඊටම හොඳ යහපත් වූ ලක්ෂණ රසක් දෘශ්‍යමය ආකාරයෙන් ඉදිරිපත් කිරීමට යොදා ගන්න පුළුවන් තවත් වැදගත් මාධ්‍යයක් තමයි අපි සටහන් කියලා පාවිච්චි කරන්නේ. ඒතර මේ සටහන් වල තවත් තියෙන විශේෂ පැති ගොඩක් අපිට හඳුනා ගන්න පුළුවන් අපේ අදහස් තොරතුරු ඉදිරිපත් කිරීමේදී. එකක් තමයි මේ වෘත්ත ගත්තා වෘත්තත් අපිට විවිධ ආකාරයෙන් අපිට විග්‍රහ කිරීමේ හැකියාව ලැබෙනවා. තොරතුරු විග්‍රහ කිරීමේදී විශේෂයෙන් සමානුපාතික වෘත්ත ඊට පස්සේ ගත්තාම සමානුපාතික ඝන සමානුපාතික ගෝල ධාරා සටහන් මේ වගේ විවිධ සටහන් විශේෂ අපිට මේ භූගෝල විද්‍යාවේදී ක්‍රම ශිල්ප විදිහට පාවිච්චි කරන්න පුළුවන් දත්ත හා තොරතුරු නිරූපණය කිරීම සඳහා. ඒක නිසා අපිට ඊටාම වටිනෝ ප්‍රස්තාර වගේම සටහනුත් භූගෝල විද්‍යාවේදී මෙම දත්ත හා තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා. ඒ වගේම තමයි දුවේ පුතේ මේ සංඛ්‍යානමය සිතියම් අපිට මේ අපි දැන් දත්ත හා තොරතුරු ඉදිරිපත් කරන ක්‍රම කිහිපයක් ගැන කතා කරා. ප්‍රස්තාර අපි යොදා ගන්නවා, සටහන් යොදා ගන්නවා. ඒ වගේම තමයි සංඛ්‍යානමය සිතියම් අපි පාවිච්චි කරනවා අපගේ තොරතුරු විග්‍රහ කරන්න, විවරණය කරන්න, ඒවා දෘශ්‍යමානව ඉදිරිපත් කිරීම සඳහා. ඒක නිසා සංඛ්‍යානමය සිතියම් ඉතාම අපිට වටිනා මූලයක් විදියට නැත්නම් මූලාශ්‍රයක් විදියට පෙන්වුම් කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි මේ අපි ගත්තාම මේ දත්ත දෘශ්‍ය මාධ්‍ය නිරූපණයේදී අපිට අවධානය යොමු කරන්න ඕන කාරණා කිහිපයක් තිබෙනවා. කිසියම් තොරතුරක් දත්තයක් අපි රූපිකව නිරූපණය කරනකොට අපි ඒ ගැන දරුවන්ට සැලකිලිමත් විය යුතු නැත්නම් අවධානය යොමු කළ යුතු අංශ කිහිපයක් ගැන මෙහිදී සාකච්ඡා කරනවා. මොකද හේතුව අපි අඳින ලද සටහන වෙන්න පුළුවන්, අපි අඳින ලද රූපය වෙන්න පුළුවන්, අපි අඳින ලද සිතියම වෙන්න පුළුවන්. ඒ සිතියම වඩාම නිවැරදිව විය යුතුයි. අපි කිසියම් දත්තයක්, කිසියම් තොරතුරක් අපි විග්‍රහ කරනවා නම්, එකෙන් අදහසක් ගන්නවා නම් අපි වැරදි විදියට මේක නිර්මාණය කරලා තියෙනවා නම් වැරදි අදහස් නිරූපණය වෙනවා. ඒක නිසා දුවේ පුතේ දරුවනි ඔබ හැමදාම අවධානයම යොමු කළ යුතු දෙයක් තමයි ඔබ අඳින ලද රූපය ප්‍රස්තාරය වෙන්න පුළුවන්, සටහන වෙන්න පුළුවන්. ඒක වඩාත්ම නිවැරදි විය යුතුයි.
වඩාත්ම නිවැරදි වීම තුලින් තමයි ඒ තුලින් වඩාත් නිවැරදි තොරතුරක් අපිට විග්‍රහ කිරීමේ හැකියාව ලැබෙන්නේ. ඒක නිසා ඒක ඊටාම වටිනා ගුණාංගයක් විදිහට ඔබ මතක තබා ගන්න ඕන. ඒ වගේම තමයි දුවේ පුතේ මේ අපි ගත්තාම මේ දෘශ්‍ය මාධ්‍යයක් විතර යම්කිසි දෙයක් ඉදිරිපත් කරනවා නම් ඒක අංග සම්පූර්ණ වෙන්න ඕන. එහි අපි අඳින ලද දේවල්, වර්ණ කරන ලද දේවල්, ඊට පස්සේ එහි අපි අනුපාතයන් දැක්වීම, සංඛ්‍යා ලේඛන දැක්වීම, මූලාශ්‍ර දැක්වීම, මේ වගේ මාතෘකා දැක්වීම මේ සියලුම දේවල් අපි ਸਰව සම්පූර්ණව ඒ ඉදිරිපත් කළ යුතුයි. අඩුවක් තිබුණොත් එහෙම අඩුව තුලින් අපිට නිවැරදි අදහසක් ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒක නිසා අපි ඉදිරිපත් කරන නිර්මාණය, අපි ඉදිරිපත් කරන ප්‍රස්තාරය, අපි ඉදිරිපත් කරන සටහන වඩාත් නිවැරදි අංග සම්පූර්ණ එකක් විය යුතුයි. එතකොට දරුවනේ ඔබ අවධානය යොමු කරන්න ඕන ඔබ ඉදිරිපත් කරන මේ තොරතුරේ ප්‍රස්තාරය නිවැරදි විය යුතුයි, අංග සම්පූර්ණ විය යුතුයි. ඒක ඊටාම වටිනා ප්‍රධානම ගුණාංග දෙකක්. ඒ වගේම තමයි දුවේ පුතේ එය සිත් ඇද ගන්නා සුළු විය යුතුයි. කෙනෙකුට බලලා ලස්සනට ආකර්ෂණය කරගන්න පුළුවන් ඇස නෙත නිතරම යන දෙයක් බවට පත් කරගැනීමේ හැකියාව තිබෙන්න ඕන. ඒ නිසා මේක නිර්මාණය කරනකොට ඊටාම අන් අයට ඊටාම අන් අයගේ අදහස් අන් අයට ඊටාම හොඳින් ගෝචර වන ආකාරයට සිත් ඇද ගන්නා සුළු ආකාරයට මේ නිර්මාණය කිරීම ඊටාම වටිනවා. ඒක ඊටාම වටිනා දෙයක්. ඒ තුලින් ඔබට ලොකු ඔබගේ අභ්‍යන්තරයේ ලොකු වෙනසක් ඇති වෙන පරිවර්තනයක් ඇති වෙන ඔබ කරන දේවල් පිළිබඳව හොඳ විග්‍රහයක් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඔබ පිළිබඳව අන් අයට හොඳ ඇගීමකට ලක් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඔබ මොන වගේ කෙනෙක්ද කියන කාරණේ පිළිබඳව එය සිත් අද ගන්නා සුළු ආකාරයෙන් ඉදිරිපත් කිරීම තුලින්. ඒ වගේම තමයි ඔබ ඉදිරිපත් කරන යම ඊටාම පැහැදිලි විය යුතුයි. ඒක ඊටාම වටිනා ගුණාංගයක්. එහෙන් මෙහෙන් තොරතුරු යොදන්න බෑ ක්‍රමානුකූල පිළිවෙලකට කිසියම් රටාවකට අනුව වර්ණ සංයෝග වෙන්න පුළුවන්, අපි අනුපාතයන් වෙන්න පුළුවන්, සංඛ්‍යා ලේඛන වෙන්න පුළුවන්. මේවා ඊටාම පැහැදිලිව අන් අයට ග්‍රහණය කරගන්න පුළුවන් වෙන විදියට, ගෝචර කරගන්න පුළුවන් විදියට මේවා සකස් කිරීම ඊටාම වටිනවා. එහෙමනම් දුවේ පුතේ ඔබ මේ දත්ත දෘශ්‍ය මාධ්‍යයෙන් කිසියම් ඉදිරිපත් කිරීමක් කරනවා නම් ප්‍රධාන වශයෙන් මෙන්න මේ කාරණා ගැන අවධානය යොමු කිරීම අතිශයින්ම වැදගත් වෙනවා. ඒක නිසා ඔබගේ නිර්මාණය තුළදී ඔබගේ නිර්වද්‍යතාවය ප්‍රදර්ශනය කරන්න ඕන, අංග සම්පූර්ණ බව ප්‍රදර්ශනය කරන්න ඕන, සිත් ඇද ගන්නා සුළු බව ප්‍රදර්ශනය කරන්න ඕන, පැහැදිලි බව ප්‍රදර්ශනය කරන්න ඕන. ඒ වුණොත් තමයි වඩාත් වැදගත් නිර්මාණයක් බවට පත් වෙන්නේ. ඒ වගේම දුවේ පුතේ ඔබ කරන ලද නිර්මාණය කුමක්ද කියලා අන් අයට දැනගන්න නම් ඒ පිළිබඳව හොඳ සුදුසු මාතෘකාවක් යෙදීම අනිවාර්යයෙන්ම වැදගත්. එතකොට මාතෘකාවක් නැත්නම් ඔබ කරන ලද නිර්මාණය කුමක්ද කියලා අන් අයට යොදා ගැනීම, තේරුම් ගැනීම අපහසුතාවයකට ලක් වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම වැදගත් දෙයක් තමයි ඔබ නිර්මාණය කරන ලද ප්‍රස්තාරය වෙන්න පුළුවන්, සටහන වෙන්න පුළුවන්, අනිකුත් නිර්මාණය වෙන්න පුළුවන්, රූපික සටහන වෙන්න පුළුවන්. එහි මාතෘකාවක් යෙදීම අතිශයින්ම වැදගත්. එතකොට මාතෘකාවක් නිර්මාණය කිරීමේදී ඔබ නැවත සලකා බැලිය යුතු කරුණු කාරණා කිහිපයක් තිබෙනවා. ඒතර මාතෘකාවක් නිර්මාණය කරන්න නම් ඒ මාතෘකාව ඊටාම අන් අයට පැහැදිලි වෙන්න ඕන, සුපැහැදිලි වෙන්න ඕන. ඒ සඳහා ඔබ මේ මාතෘකාව තුළ අන්තර්ගත යුතු කාරණා කිහිපයක් තිබෙනවා. එකක් තමයි කුමන ස්ථානයේද ඒ තොරතුර ඔබ ඉදිරිපත් කරන්නේ? කුමක්ද ඒ තොරතුරෙන් ඔබ ඉදිරිපත් කරන්නේ? මේ නිර්මාණය ඉදිරිපත් කරන්නේ කුමක්ද? ඒ වගේම තමයි කෙසේද ඔබ ඉදිරිපත් කරන්නේ? ඒ වගේම තමයි කවදාද මේ තොරතුර තියෙන්නේ දක්නට ලැබෙන්නේ. ඒතර ඒ අනුව මෙන්න මේ මූලික સિદ્ધාන්ත ටික මේ කාරණා ටික මාතෘකාව තුළ අන්තර්ගත විය යුතු වීම අනිවාර්ය වෙනවා. එතකොට දුවේ පුතේ ඔබ කිසියම් මාතෘකාවක් යොදනවා නම් ඔබගේ ප්‍රස්තාරයට, සටහනට, නිර්මාණයට මේ මාතෘකාව තුළ මෙන්න මේ ලක්ෂණ ටික අන්තර්ගත විය යුතු වීම අනිවාර්ය වෙනවා. උදාහරණයක් ලෙස අපි ගත්තොතින් මම නිර්මාණය කරන ප්‍රස්තාරයක් වෙන්න පුළුවන්. මේ ප්‍රස්තාරයේ අපි බලමු උදාහරණයක් විදියට කුමන ස්ථානයේද? අන්න ශ්‍රී ලංකාවේ. කුමක්ද? ජන සංඛ්‍යාවේ. කෙසේද? වයස වූයේ. කවදාද? අන්න 2013. අන්න බලන්න එතකොට මේ මාතෘකාවක් යෙදීමේදී ඔබට සලකා බැලිය යුතු ප්‍රධාන ශේෂ්ත්‍ර කිහිපයක් තියෙනවා. එතකොට යම් නොදන්නා කෙනෙක් ඒ තොරතුරු දිහා බලලා නිවැරදි අවබෝධයක් ලබා ගන්න ඔබ යොදපු මාතෘකාවෙන් ගැඹුරු අවබෝධයක් ලබා ගන්න මෙන්න මේ කාරණා ටික ගැන අවධානය යොමු කළා තමයි ඔබගේ මාතෘකාව ගොනු කළ යුතු වන්නේ. එතකොට මාතෘකාවක් යෙදීමේදී ඔබ අවධානය නැවතත් යොමු කළ යුතුයි. දුවේ පුතේ කුමන ස්ථානයේද, කුමක්ද,
කෙසේද කවදාද කියන මෙන්න මේ කාරණා ටික ඔස්සේ තමයි ඔබගේ මාතෘකාව ගොඩ නැගිය යුතු වන්නේ. එතකොට ඒ අනුව අපි ගත්ත මේ මාතෘකාව යට ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ වයස් ව්‍යූහය 2013 වර්ෂයේ. අන්න එතකොට ඒ අනුව අපිට අපි යොදා ගන්න නිර්මාණය කුමක්ද කියලා අපිට පැහැදිලි කර ගැනීමේ හැකියාව ලැබෙනවා. එතකොට ඒ වගේම තමයි දුවේ පුතේ මේ අපි කිසියම් නිර්මාණයක් කරනවා නම් ප්‍රස්තාරයක් වෙන්න පුළුවන්, සටහනක් වෙන්න පුළුවන්, සිතියමක් වෙන්න පුළුවන්. ඒ සඳහා ඊටාම වටිනාම දෙයක් තමයි අපි කරන නිර්මාණය තුළ එහි පරිමාණය පිළිබඳව අවධානය යොමු කිරීම. විශේෂයෙන් භූගෝල විද්‍යාව විෂයයේදී අපි ප්‍රගුණ කරන විශේෂ ගුණාංගයක් තමයි අපි ගොඩනගන ප්‍රායෝගික වැඩ පිළිබඳව කිසියම් ගණිතමය අපේ තුළ අවබෝධයක් තිබෙන්න ඕන. මැන බැලීමේ හැකියාවක් තියෙන්න ඕන. මන බැලීමේ හැකියාව සඳහා නම් නිවැරදිව ගණිතමය වශයෙන් අපි ඒ ඉදිරිපත් කරන ලද නිර්මාණය තුළ ඒ පරිමාණය නිවැරදි වෙන්න ඕන. ඒක නිසා පරිමාණය ඊටාම වටිනා ගුණාංගයක් විදිහට සලකන්න පුළුවන් මෙම දත්ත නිරූපණයේදී. ඔබ හැමදෙනාම අවධානය යොමු කරන්න ඕන. විශේෂයෙන් ගත්තාම දත්ත වැලක් ගත්තාම නැත්නම් දත්ත පන්තියක් ගත්තාම ඒ දත්ත පන්තිය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා දෙන්න නම් ඒ දත්තවල විසිරීම අපි කෙසේද කළ යුතු වන්නේ? අන්නේ විසිරීම කරන්න නම් ඒ විසිරීම පිළිබඳව එහි අවමාගය උපරිමාගය පිළිබඳව සහ විසිරීම මොන ආකාරයෙන්ද යා යුත්තේ කියන කාරණේ පිළිබඳව ඔබගේ මනසට පළමුවෙන් වෙන්න ඕන මම ගොඩනගන ප්‍රස්තාරය මම ගොඩනගන මෙව නිර්මාණය තුළ කොහොමද පරිමාණය මම සිරස්ව තිරස්ව විහිදවන්නේ. එතකොට මේ නිර්මාණය වඩාත් සාර්ථක නිර්මාණයක් බවට පත් වෙන්නේ ඔබ යොදා ගන්නා පරිමාණයේ තියෙන නිවැරදිභාවය මත. ඒක නිසා ඔබ ඉදිරිපත් කරන නිර්මාණයේ පරිමාණය ගැන යොමු කිරීම ඉතාම වැදගත් වෙන. විශේෂයෙන් ගත්තාම අපි ප්‍රස්තාරයක් නිර්මාණය කරනවා නම් මේ ප්‍රස්තාරය තුළදී සිරස් අක්ෂයේ පරිමාණය කෙසේද, තිරස් අක්ෂයේ පරිමාණය දිග කෙසේද කියලා අපි විසින් පළමුවෙන්ම එම නිර්මාණය ක්‍රීමට ප්‍රථම ඒ ගැන අවධානය යොමු කිරීම අතිශයින් වැදගත් වෙනවා. ඒ තුලින් තමයි අපි ගොඩනගන අපි නිර්මාණය කරන ප්‍රස්තාරය වෙන්න පුළුවන්, සටහන වෙන්න පුළුවන්, සිතියම වෙන්න පුළුවන්. ඒ පිළිබඳව නිවැරදි අදහසක් ලබා ගැනීමේ හැකියාව පවතින්නේ ඒ නිවැරදි පරිමාණය අපි තෝරාගෙන තිබුණොත් පමණයි දුවේ පුතේ. එහෙම නිසා ඔබගේ නිර්මාණයේදී සුදුසු පරිමාණයක් තෝරා ගැනීමට නිබදව ඔබ සිහිය තබා ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ ඊටම වටිනාම ගුණාංගයක් තමයි මේ සූචකය කියන්නේ. අපි කිසියම් දෙයක් අපි නිර්මාණය කරන දෙයක් අපේ අදහසේ තිබුණට අපේ හිතේ තිබුණට අන් අයට ඒක තේරෙන්නේ නැහැ. අපි ඇඳපු දේ, අපි සටහන් කරපු දේ, අපි වර්ණ ගන්නපු දේ අන් අයට තේරෙන්නේ නැහැ, අන් අයට අවබෝධයක් වෙන්නේ නැහැ. ඒක අපේ මනසේ තුල තමයි පවතින්නේ. අපි අදහස් කරේ මෙන්න මේ අදහස තමයි. මෙන්න මේ අපි වර්ණ කරේ මෙන්න මේ දේ කියලා. ඒක අපි පමණයි දන්නේ. නමුත් ප්‍රස්තාරයක් කියවන කෙනාට වෙන්න පුළුවන්, සිතියමක් කියවන කෙනාට වෙන්න පුළුවන්. එහි දැක්වෙන තොරතුරු පිළිබඳව අදහසක් නිවැරදිව ලබා ගන්න නම් සූචකයක් දැක්වීම ඉතාම වටිනවා. එතකොට අපි වර්ණ වලින් කිව්වේ කුමක්ද, සංඛ්‍යා වලින් කිව්වේ කුමක්ද, රටා වලින් කිව්වේ කුමක්ද කියන කාරණේ පිළිබඳව නිවැරදි අපිට අවබෝධයක් ලබා දෙන්න නම්, ඒ වගේම වචන වලින් ලියා තියෙන දේවල් මොනවද කියලා අපිට මේවා නිවැරදිව අවබෝධ කරගන්න නම් අපිට මෙන්න මේ සූචකයක් දැක්වීම අනිවාර්යෙන්ම වැදගත් වෙනවා. ඒ තුලින් තමයි නිවැරදි අර්ථකථනයක් කිරීමේ හැකියාව ලැබෙන්නේ. එතකොට එය අපිට පේන තැනක අපි මේ සිතියම වෙන්න පුළුවන්, ප්‍රස්තාරය වෙන්න පුළුවන්. පේන තැනක දෘශ්‍යමානය වෙන තැනක තමයි මේ සූචකය අපි සටහන් කරන්න ඕන. ඒක ඉහළින් හෝ පහළින් මැද ඒ වගේම ඇහැ නෙත ගැටෙන තැන තමයි අපි මේ සූචකය නිර්මාණය කර යුතු වන්නේ. ඒ වගේම තමයි අපි යොදාගන්නේ දත්තය පිළිබඳව තියෙන මිනුම් අපි නිවැරදිව සටහන් කරන්න ඕන. අපි උදාහරණ විදිහට වර්ෂාපතන දත්තයක් නම් අපි ඉදිරිපත් කරන්නේ. මේ වර්ෂාපතනය කොයිතරම් ප්‍රමාණයක්ද, මිලිමීටර වලින් කොච්චරද, මෙන්න මේ වගේ විදියට අපි ඒ වගේ අවශ්‍ය පරිමාණයක් දැක්වීම, ඒ වගේම ඒ යොදා ගන්නා දේ දැක්වීම ඉතාම වටිනවා. එතකොට හැබැයි අපි ප්‍රස්තාරයේ මාතෘකාව තුළ ඒ අදාළ දේ අන්තර්ගත වෙලා තිබෙනවා නම් එතෙන්දී අපිට සූචකයක් දැක්වීම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හේතුව මාතෘකාව තුළ ඒ දේ අන්තර්ගත වෙනවා කියන කෙනාට ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව ලැබෙන. විශේෂයෙන් ප්‍රස්තාර සහ සිතියම් වලදී විශේෂයෙන් අපි සූචකයක් දැක්වීම අතිශයින්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි දවුවේ පුතේ අපි යොදා ගන්න නිර්මාණය ලස්සන වෙන්න නම් අපි යොදා ගන්න මේ වර්ණවල අපි විචිත්‍රවත් භාවයක් තියෙන්න ඕන. වර්ණ ඇහැට ආකර්ශනීය වෙන්න ඕන. වර්ණ නිතර ගැටෙන්න, නිතර අවිහිරයක් නොවන දෙයක් බවට පත් වෙන්න ඕන. දුටු සැනින් කිසියම් රටාවක්, දුටු සැනින් යම් අදහසක් ගන්න පුළුවන් විදිහට අපි වර්ණ විභේදනය අපි කරන්න ඕන. ඒක නිසා
ඇසට ගැළපෙන ගෝචර වූ වර්ණ පාවිච්චි කිරීම අතිශයින් වැදගත්. ඒ තුලින් තමයි අපි කරන ලද නිර්මාණයේ වඩාත් ඵලදායීතාවය ඇති වෙන්නේ. ඒ වගේම තමයි දුවේ පුතේ වර්ණ භාවිතය වගේම අපි මේව අතින් අඳින දේවල් නිසා අපි ඊටාම වර්ණ භාවිතයේදී ඒ වර්ණ කිරීමේදී සේයා කිරීමේදී ඊටාම සංයමයෙන් අපි දේවල් කරන්න ඕන. කලබලෙන් අපිට පාට කරන්න බෑ. කලබලෙන් කරොත් අපේ කරන නිර්මාණය අසාර්ථක වෙනවා. ඒක නිසා බොහෝම නිහඬව සංයමයෙන් යුක්තව තමයි මේ සේයා කිරීම කරන්න. ඒ තුලින් තමයි හොඳ සංයෝජනයක් කරලා අපේ නිර්මාණය වඩාත් විචිත්‍රත්වයටපත් වෙන්නේ. ඒක නිසා ඔබ විශේෂයෙන් ඔබගේ ඉවසීම තුලින් තමයි මේ වර්ණ භාවිතය කළ යුතු වන්නේ. ඒක නිසා ඒ තුලින් ඔබට හොඳ ඉවසීම ප්‍රගුණ කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඔබ කරන ලද නිර්මාණය වර්ණ ගැනීමේදී. ඒ වගේම තමයි දුවේ පුතේ අපිට වැදගත් වෙනවා අපි නිර්මාණය වඩාත් විශ්වාසවන්ත භාවයක් ඔප්පු කිරීමට නම් අපි මේ දත්තය ලබා ගත්තේ තොරතුරු ලබා ගත්තේ කවර අවස්ථාවකින්ද කුමන ස්ථානයකින්ද කුමන ආයතනයකින්ද මේ මූලාශ්‍රය නම් කිරීම අනිවාර්යයෙන්ම වැදගත්. ඒ තුලින් තමයි අපිට ඒ ගැන විශ්වාසවන්ත භාවයක් ඇති වෙන්නේ. ඒ තුලින් නිවැරදිව යමක් පිළිබඳව නිවැරදි අර්ථකථනයන් කිරීමේ හැකියාව ලැබෙනවා. එහි තියෙන විශ්වාසවන්ත භාවය මුල් කරගෙන. ඒ වගේම තමයි අපි මේ ප්‍රස්ථාරයක නම් අපි යොදා ගන්න XY අක්ෂ නම් කිරීමත් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඒ තුලින් අපිට ඒ අදාළ ප්‍රස්ථාරයේ නිවැරදිව කියවීමේ හැකියාව ලැබෙනවා. ඒතර අපි දැන් මේ දක්වා ඔබට කතා කරා මෙම ප්‍රස්ථාර සටහන් සිතියම් නිර්මාණයේදී ඔබගේ අවධානය යොමු කළ යුතු අංශ පිළිබඳව තමයි අපි මේ මොහොත දක්වා ඔබත් එක්ක කතා කරේ. ඒක නිසා දුවේ පුතේ ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න අවධානයට ලක් කරන්න. ඔබගේ නිර්මාණය ප්‍රස්ථාරය සිතියම සටහන වඩාත් ලස්සන වෙන්නේ ආකර්ෂණීය වෙන්නේ විභාගයකින් උපරිම ලකුණක් ලබා ගැනීමේ හැකියාව ලැබෙන්නේ ඔබ ඒවා ඒ උපදෙස් මැනවින් පිළිපැද්දොත් තමයි හොඳ ලකුණක් ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඒ වගේම ඔබ කරන නිර්මාණයෙන් ඔබගේ හැකියාව දක්ෂතා වැඩි කර ගැනීමේ හැකියාව ලැබෙන්නේ ඒ ඔබගේ ඒ ගුණාංග කෙරෙහි ඔබ දක්වන සැලකිලිමත් භාවය නිසා. හොඳයි දුවේ පුතේ අපි ඊළඟට බලමු කොහොමද මේ ප්‍රස්ථාර විවිධ ප්‍රස්ථාර සහ සිතියම් ගොඩනගන ආකාරය පිළිබඳව අපි බලමු. ඔබගේ විෂය නිර්දේශයට අදාළව අපිට තියෙන සීමා වෙච්ච දේවල් කොටසක් තිබෙනවා. අපි ඒව සියලුම ප්‍රස්ථාර අපිට උගන්වන්නේ නැහැ. අපිට කොටසක් තෝරාගත්ත කොටසක් තමයි විෂය නිර්දේශය සහ ගුරු මාර්ග උපදේශ සංග්‍රහය දක්වලා තියෙන්නේ. ඒතර අපි ඒ අනුව අපිට ඔබට ගැළපෙන සහ ඔබට ඒවා අවශ්‍ය දේවල් ටික අපි මෙතෙන්දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ගත්තාම ප්‍රස්ථාරය යටතේ රේඛා ප්‍රස්ථාර කිහිපයක් ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. රේඛා ප්‍රස්ථාරය යටතේ අපි සරල රේඛා ප්‍රස්ථාරය, බහු රේඛා ප්‍රස්ථාරය, තීරු ප්‍රස්ථාරය ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තීරු ප්‍රස්ථාරය යටතේ අපි ප්‍රධාන වශයෙන් සරල තීරු, ඒ වගේම තමයි ද්විත්ව තීරු ප්‍රස්ථාරය, බහු තීරු ප්‍රස්ථාරය සහ පිරමීඩාකාර ප්‍රස්ථාරය ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවා නිර්මාණය කිරීම පිළිබඳව. ඒ වගේම තමයි දුවේ පුතේ සක් සටහන් කිහිපයක් පිළිබඳව ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි සම සංඛ්‍යා සම රේඛා සිතියම සහ සම රේඛාංකිත සිතියම් පිළිබඳව ඔබත් එක්ක සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. එතකොට ඔබගේ විෂය නිර්දේශය තුලදී මේ ප්‍රස්ථාර සහ සිතියම් යටතේ රේඛා ප්‍රස්ථාර, තීරු ප්‍රස්ථාර, සක් සටහන්, සම රේඛා සිතියම් සහ රේඛාන්තිත සිතියම් කියන මේ ප්‍රායෝගික විවහාරයන් ටික තමයි ඔබගේ කුසලතාවයන් සහ අවබෝධය වැඩි කරන්න අපි යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි දුවේ පුතේ අපි බලමු එහෙමනම් පළමුවෙන්ම මේ මොකද්ද මේ සරල රේඛා ප්‍රස්ථාරයක් කියලා කියන්නේ. එතකොට අපි මේ සරලව ගත්තොත් එහෙම මොකද්ද මේ සරල රේඛා ප්‍රස්ථාරයක් කියලා කියන්නේ? ඍජු කෝණිකව ඡේදනය වෙන සිරස් හා තිරස් අක්ෂයකින් සරල රේඛා ප්‍රස්ථාරය අපි සකස් කරන්නේ නිර්මාණය කරන්නේ. එතකොට මේ තිරස් අක්ෂයේ කාලය අපි නිතරම යොදාගන්නේ තිරස් අක්ෂයේ කාලයයි ඒ වගේම තමයි සිරස් අක්ෂය තුල අපි සංඛ්‍යාවල වටිනාකම් අපි යොදා ගන්නවා. ඒ වගේම තමයි විශාල වටිනාකම් ඇති සංඛ්‍යා ඇතනම් අපි ඒවා බොහොම මේ වැටීමට ලක් කරනවා. අපිට ප්‍රස්ථාර අඳින්න ගියාම නැත්තම් ගොඩක් අසීරුතාවයට ලක් වෙනවා. ඒක නිසා අපි ඒ අවස්ථාවන් වලදී අපි සියුම් සංඛ්‍යා නැත්තම් සංකීර්ණ සංඛ්‍යා අපි කිසියම් වැටීමකට ලක් කරලා අපිට අපේ දත්තය නිවැරදිව පෙන්වන්න පුළුවන් ආකාරයට අපි මේ සංඛ්‍යාව අපි ආසන්න සංඛ්‍යාවට ගෙනීම අනිවාර්යයෙන්ම අපි කරන්න ඕනේ. ඒක නිසා අපි තිරස් අක්ෂය සහ සිරස් අක්ෂය තුලදී අවශ්‍ය දත්ත තොරතුරු ටික අපි
මැනවින් විග්‍රහ කරන්නේ අවශ්‍ය වටිනාකම් ටික අපි යොදා ගන්න ඕන කාලය ඒ වගේම තමයි සංඛ්‍යාවල වටිනාකම් අපි එහි සඳහන් කරලා අපිට තිරස්සක්ෂය සිරස්සක්ෂය නිර්මාණය කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි මේ සිරස්සක්ෂයේ පරිමාණය සෑම විටම අපි ශූන්‍යයෙන් පටන් ගන්න ඕනේ. ඒතකොට අපි සිරස්සක්ෂය අඳිනකොට අපි ප්‍රස්ථාර නිර්මාණය කරනකොට අපි බොහෝ විට අපි බිඳුවෙන්ම අනිවාර්යයෙන්ම ශූන්‍යයෙන් අපි ආරම්භ කිරීම ඊටාම වටිනවා. ඒතර අපි දත්ත විහිදීම ගන්න පුළුවන්කම ලැබෙන්නේ අර බිඳුව කියන සංඛ්‍යාවෙන් ආරම්භ කරොත් තමයි අපිට මේ වෙනස පෙන්වීම කිරීමේ හැකියාව ලැබෙන්නේ. ඒ වගේම තමයි අපිට මේ විශාල සංඛ්‍යා තියෙනවා නම් අපිට සුදුසු පරිමාණයක් තෝරාගෙන අපිට දැන් මෙතෙන්දි බිඳුව දක්වන්න අමාරු නම් අපි ඛණ්ඩනය කරලා පෙන්වන අපේ සිරස්සක්ෂය තුළදී අපි ඛණ්ඩනය කරලා පෙන්වන තව මෙච්චර ප්‍රමාණයක් යට ඉඳලා තිබෙනවා. නමුත් අපිට පරිමාණයට ගන්න අමාරු නිසා අපි ඒ අනුව අපිට ගැළපෙන පරිමාණය තෝරාගෙන බිඳුවෙන් ආරම්භ වෙන අවස්ථාව ඉඳලා අපි අවශ්‍ය අපි තෝරා ගන්න සංඛ්‍යා ලේඛනය දක්වා අපි ඛණ්ඩනය කරලා තමයි පෙන්වුම් කරන්නේ. නැත්නම් අපිට සංඛ්‍යා ලේඛන විශාල ප්‍රමාණයක් අපේ මේ කෝණ වලට යොමු කරන්න මේ සිද්ධ වෙනවා. ඒක වළක්වන්න තමයි අපි මේ ඛණ්ඩනය කළා ඒ දේ නිර්මාණය කරන්නේ. අපි සරල රේඛා ප්‍රස්ථාරය දිහා බැලුවහම අපි මෙන්න මේ ආකාරයෙන් ගත්තාම අපි යොදා ගන්න කිසියම් දැන් මෙතන අපි යොදාගත්තේ මේ ශ්‍රී ලංකාව බොරතෙල් ආනයනය කළ ප්‍රමාණය 2006 ඉඳලා 2015 දක්වා මෙට්‍රික් ටොන් වලින් කොච්චර ප්‍රමාණයක් අපි බොරතෙල් ගෙන්නලා තියෙනවද කියලා. එතකොට අපි මෙහිදී මෙට්‍රික් ටොන් අපි සිරස්සක්ෂයට ගන්න කොයිතරම් ප්‍රමාණයක් අපි දහස් ගණනෙන් කොයිතරම් ප්‍රමාණයක් ගෙන්නලා තියෙනවද කියලා අපි මේ සංඛ්‍යා ලේඛනයේ යට සඳහන් වෙනවා. වර්ෂය සඳහන් වෙනවා. ප්‍රමාණය සඳහන් වෙනවා. ඒතකොට අපිට හරි පහසුයි. අපි වර්ෂයට අනුකූලව තමයි මේ දේ යන්නේ. ඒතකොට අපි වර්ෂයට ගැලපෙන විදිහට අපි 2006 ඉඳලා ක්‍රමානුකූලව අපි මේ වර්ෂ ටික ආසන්න විදිහට අපි බොහොම පහසුවෙන් මේ ටික සටහන් කර ගැනීම කරගන්න ඕන. එතකොට ඒ අනුව අනුපිළිවෙලට වර්ෂ ටික සටහන් කරගත්තාම ඒ අනුපිළිවෙල අනුව අපි සිරස්සක්ෂය තුලදී මොනතරම් ප්‍රමාණයක් ගෙන්නුවද කියලා අපිට පැහැදිලිවම සටහන් කිරීමේ හැකියාව ලැබෙන. එතකොට 2006 වර්ෂයේදී අපි මෙට්‍රික් ටන් 2151ක් ගෙන්නලා තිනවා. එතකොට අපි ගත්ත පරිමාණය අනුව අපි අපේ අවමගිය සහ උපරිමගිය සලකා බැලීමේදී අපි ඒ අනුව අපිට අවශ්‍ය මේ පරිමාණය අපි හරි ගස්ස ගන්න ඕන. ඒතර ඒ අනුව අපි සිරස් පරිමාණය නිර්මාණය කරගෙන අපගේ මේ දත්තවල විසිරීම පෙන්වන්න පුළුවන් ආකාරයට මේ පරිමාණය සිරස්සක්ෂය සහ තිරස්සක්ෂයේ පරිමාණය තෝරා ගැනීම අපි කළ යුතු වෙනවා. එතකොට කාලය දැක්වීමට අපි තිරස්සක්ෂය තෝරගන්නවා. අපේ වටිනාකම් ටික නැත්නම් අගයන් ටික දැක්වීමට අපි සිරස්සක්ෂය තෝරා ගන්නවා. එතකොට ඒ තුලින් අපිට අපේ මේ ප්‍රස්ථාරය ඊටාම මනවින් විග්‍රහ කරලා ඔබට කිසියම් ආකාරයක ඊටාම හොඳ අදහසක් ගැනීමේ හැකියාව ලැබෙනවා. දැන් බලන්න දුවේ පුතේ අපි මාතෘකාව යෙදුවා. වර්ෂය යෙදුවා. ඒ වගේම තමයි අපි මූලාශ්‍රය යොදාගත්ත මේ ප්‍රස්ථාරය ගොඩනගන්න මම දත්ත තොරතුරු කොහෙන්ද ලබා ගත්තේ. ඒතකොට ඒ ටික අපි දාගත්තා. එතකොට ඒ අනුව අපි ඒක අන්තර්ගත කරගත්තා. ඒ අනුව අපිට මේ ප්‍රස්ථාරය පිළිබඳ ඊටාම මනවින් පැහැදිලි අදහසක් දැක්වීමේ හැකියාව ලැබෙනවා. එතකොට බලන්න ශ්‍රී ලංකාවේ 2006 ඉඳලා 2015 දක්වා කංජි තෙල් ආනයනය කරපු ආකාරය ක්‍රමානුකූලව අඩුවීමක් තියෙනවා. ඒ වගේම වැඩිවීමක් තියෙනවා. මෙහෙම විචලනයක් අපිට හඳුනා ගැනීමේ හැකියාව ලැබෙන. විශේෂයෙන් ගත්තාම 2012 වර්ෂයේදී ඊටාම අඩුවීමක් දක්නට ලැබෙනවා. ඒ වගේම ආය ක්‍රමානුකූලව 2013 වෙනකොට ආය වර්ධනයක් ඇති වෙන මේ විදිහට අපිට මේ කණජ තෙල් ආනයනය කළ ප්‍රමාණයේ මොන ආකාරයෙන්ද සිද්ධ වුණේ කියලා අපිට මේ ප්‍රස්ථාරය තුලින් අපිට ඉතාම මනවින් විග්‍රහ කිරීමේ පෙන්වීමේ හැකියාව ලැබෙන. ඒක නිසා සරල රේඛා ප්‍රස්ථාරය තුලින් අපිට මේ වගේ විචල්යයක් ඉතාම හොඳින් අපිට පැහැදිලි කිරීමේ හැකියාව ලැබෙනවා දුවේ පුතේ. ඒක නිසා සරල රේඛා ප්‍රස්ථාරයෙන් එක් කරුණක් ඉතාම නිවැරදිව ඉතාම ගැඹුරින් අපිට තොරතුරක් ලබා ගැනීමට අවශ්‍ය අදහසක් මේ ප්‍රස්ථාරය පරිශීලනය තුලින් අපිට ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ අපි බහුරේඛා ප්‍රස්ථාරයත් අපි යොදා ගන්නවා. දැන් අර සරල රේඛා ප්‍රස්ථාරයේදී අපි යොදාගන්නේ එක කාරණයක් පමණයි. නමුත් බහුරේඛා ප්‍රස්ථාරය තුලදී අපිට කරුණු කාරණා රසක් තෝරගන්න පුළුවන් ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙනවා. අපි සාමාන්‍යයෙන් බහුරේඛා ප්‍රස්ථාරයේ විවිධ නම් අපිට වලින් ප්‍රකාශ කරනවා. සමූහ රේඛා ප්‍රස්ථාර කියනවා, සසඳුම් රේඛා ප්‍රස්ථාර කියනවා. මේ විවිධ නම් වලින් මේ ප්‍රස්ථාර හඳුන්වනවා. එතකොට දුවේ පුතේ මේ විචල්්‍ය කිහිපයක් මෙම රේඛාවලින් දැක්වීමේ සහ නිරූපණය කිරීමේ හැකියාව තිබෙනවා මේ බහුරේඛා ප්‍රස්ථාරයක. නිසා අපිට මෙය ඊටාම වටිනාම ප්‍රස්ථාරයක් ඉදිරියට පෙන්වා දෙන්න පුළුවන්. මොකද හේතුව දත්ත කිහිපයක් අපිට සංසන්දනාත්මකව මේකෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙන. විශේෂයෙන් ගත්තාම වර්ෂ කිහිපයක එහෙම නැත්නම් ප්‍රදේශ කිහිපයක විචල්යන් සංසන්දනාත්මකව රේඛා කිහිපයකින් අපිට නිරූපණය කිරීමේ හැකියාව ලැබෙනවා මෙම බහුරේඛා ප්‍රස්ථාරය භාවිතය මගින්. එතකොට පුතේ මෙහි තියෙන අවාසිය තමයි මේ රේඛා සංඛ්‍යාව වැඩි වුණොත් එහෙම සාමාන්‍යයෙන්
රේඛා 3 4ක් 5ක් වගේ වුණාට ගැටලුවක් නැහැ. ඊට වඩා වැඩි සංඛ්‍යාවන් දත්ත සහ ඉදිරිපත් කරන්න ගියොත් එහෙම මේ රේඛාවන් සංකීර්ණත්වයටපත් වෙනවා. එකිනෙක කැපීගෙන යනවා. එතකොට එහෙම එකිනෙකට ලං වෙන. එතකොට නිවැරදි අදහසක් ගන්න බැරි වෙනවා. අපිට මේ රේඛා ඡේදනය වීම නිසා. ඒක නිසා මෙහිදී අවාසිතයි වැඩිපුර තොරතුරු ඉදිරිපත් කරන්න ගියොත් එහෙම එහින් පෙන්눔 කරන අදහස විකෘති වීමක් සහ අවබෝධ කර ගැනීමට දුෂ්කර වීමක් අපිට හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒක නිසා රේඛා වැඩි වුණත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒකට හේතුව අපිට එයින් දුෂ්කරතාවයක් ඇති වෙන ඒ අවබෝධ කරගන්න අපහැදිලිතාවයක් ඇති වෙන එක නිසා සාමාන්‍යයෙන් දත්ත තොරතුරු 4ක් 5ක් තමයි උපරිම වශයෙන් මේ බහුරේඛා ප්‍රස්ථාරය තුලින් නිරූපණය කළ යුතු වන්නේ. ඒ තුලින් තමයි වඩාත් නිවැරදිව ඵලදායී අදහසක් ලබා ගැනීමේ හැකියාව පවතින්නේ. ඒතර අපි උදාහරණයක් බලමු දුවේ පුතේ. කොහොමද මේ බහුරේඛා ප්‍රස්ථාරයක් නිර්මාණය කරන්නේ? එතකොට අපි ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ උපත් මරණ හා ලදරු මරණ ශීඝ්‍රතාවයේ ප්‍රවණතාව පිළිබඳව 2006 ඉඳලා 2015 දක්වා කාල සීමාව තුළදී දහසකට කොයිතරම් ප්‍රමාණයක් සිදු වෙලාද කියලා බැලුවොත් එහෙම මේ සංඛ්‍යා ලේඛනය තුළදී දල උපත් අනුපාතිකය විචලනය වෙලා තියෙන්නේ කෙසේද? දල මරණ අනුපාතිකය කෙසේද? ලදර මරණ අනුපාතිකය කෙසේද මේ යොමු කරලා තියෙන්නේ. ඒතර අපිට දැන් මෙතන තියෙන දේ තමයි මේ අපි තෝරගන්න පරිමාණය ගැන සැලකිලිමත් වෙන්න ඕන. මෙහි තියෙන සංඛ්‍යා ලේඛන පිළිබඳව අපි අවධානය ලක් කරන්න ඕන. මේවයි තියෙන අවමගිය සහ උපරිමගිය කෙරෙහි අවධානය ලක් කරන්න ඕන. ඒ අනුව තමයි අපි මේ සිරස් අක්ෂය සහ තිරස් අක්ෂය තීරණය කරන්න ඕන කෙසේද අපි මේ නිර්මාණය කරන්නේ. එතකොට අපි දැන් දහසකට අනුව කෙසේද මේ දේවල් ඉදිරිපත් කරන්නේ. එතකොට අපේ මේ සිරස් අක්ෂය තුල අපි දක්වන්නේ අපේ මේ සංඛ්‍යා ලේඛන දහසකට කොයිතරම් ප්‍රමාණයක් තියෙනවද කියන කාරණේ පිළිබඳව. එතකොට අපි මෙහි තියෙන ඉහළ මගිය 19.3ක් තියෙනවා. අවම මගියත් ඒ වගේ අපිට සඳහන් වෙනවා. ඒතර ඒ අනුව අපි ඒ හා සලකා බලලා තමයි අපි මේ යොදා ගන්න පරිමාණය තීරණය කරන්නේ මොන පරාසයක් තුලද අපි මෙන්න මේ සිරස් අක්ෂය අපි ව්‍යාප්ත කරන්නේ. ඒතර ඒ අනුව අපි ගත්තාම මේ විදිහට අපිට අපේ ඒ දල උපත් අනුපාතිකය අපිට එක ආකාරයකින් දැක්වීමේ හැකියාව ලැබෙනවා. ඒතර දල උපත් අනුපාතිකය බොහොම විචලනය බොහොම එකිනෙකට බොහොම සියුම් ආකාරයෙන් පවතින්නේ. ඒතකොට අපිට ඒ අනුව එහි විචලනය මොන ආකාරයෙන්ද ව්‍යාප්තලා තින්නේ අපිට අවබෝධයක් ලබා ගන්න හැකියාව ලැබෙනවා. විශේෂයෙන් ගතන් දල මරණ අනුපාතිකය විහිදලා තියෙන්නේ මොන ආකාරයකටද? ඒ වගේ තමයි දල උපත් අනුපාතිකය මෙතෙන්දී මොන ආකාරයෙන්ද ව්‍යාප්ත වෙලා තියෙන්නේ විචලනය වෙලා තියෙන්නේ. ඒතර ඒ අපිට මේ ප්‍රස්ථාරය තුලින් නිරූපණය කිරීමේ හැකියාව ලැබෙනවා. ඒතර මේ සියලුම ප්‍රස්ථාර දෙකට වඩා ඉහළින් තමයි දල උපත් අනුපාතිකය සිද්ධ වෙන්නේ. එතකොට මේ අනුපාතය පිළිබඳව අපිට කිසියම් අදහසක් මෙතෙන්දී පෙන්눔 කරන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ දල මරණ අනුපාතිකය සහ ලදරු මරණ අනුපාතිකය පිළිබඳව කෙසේද මෙය දත්තය තුළදී මේව විචලනය වෙලා තියෙන්නේ මොන ආකාරයෙන්ද මේ දත්ත වෙනස් වෙලා තියෙන්නේ මේවා අපිට නිරූපණය කිරීමේ හැකියාව ලැබෙන. එතකොට මේ සංඛ්‍යා ලේඛනය තුලින් අපිට ග්‍රහණය කරගන්න බැරි තොරතුරක් මේ ප්‍රස්ථාරය මගින් අපිට ඉතාම හොඳින් පැහැදිලිව අවබෝධ කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒක නිසා අපිට මේ බහුරේඛා ප්‍රස්ථාරය දුවේ පුතේ අපිට දත්ත ඉතාම සංසන්දනාත්මකව යම්කිසි විග්‍රහයක් කරන්න විවරණයක් කරන්න යොදා ගන්න පුළුවන් හොඳ ප්‍රස්ථාරයක් විදිහට අපිට මේ බහුරේඛා ප්‍රස්ථාරය පෙන්වා දීමේ හැකියාව පවතිනවා. ඒක නිසා දුවේ පුතේ ඔබ මේ නිර්මාණය කරන ආකාරය පිළිබඳව නැවතත් යොමු වෙන්න අදහස් යොමු වෙන්න අපේ සිරස් අක්ෂ පරිමාණය තෝරගන්න ආකාරය ගැන ඒ වගේම අපි යොදා ගන්න මේ ප්‍රස්ථාරය අනන්‍යව පෙන්눔 කරන්න ඕන නිසා වෙනම සලකුණක් අපි යොදා ගන්න. මේ තුනේ තියෙන අනුපාත තුනක් තිබෙන්නේ. ඒතර ඒ අනුපාත තුන සඳහා අපි යොදා ගන්න සලකුණු තුනක් තමයි අපි යොදා ගන්න. ඒතර ඒ අනුව සලකුණු තුනකින් තමයි අපි පෙන්눔 කරන්නේ. ඒ තුලින් අපිට පැහැදිලිවම මෙහි වෙනස්කම් පෙන්වීමේ හැකියාව ලැබෙනවා. ඒක නිසා ඊට වටිනා ප්‍රස්ථාරයක් තමයි මේ බහුරේඛා ප්‍රස්ථාරය. ඒ වගේම තමයි දුවේ පුතේ මේ තීරු ප්‍රස්ථාරත් ඊටාම වටිනවා අපිට භූගෝල විද්‍යාව විෂය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී තීරු ප්‍රස්ථාර ඊටාම වටිනවා. මොකද හේතුව අපිට සරල රේඛා සහ බහුරේඛා ප්‍රස්ථාර වලින් පේන රේඛාමය විචලනයන් තමයි ඉතින්දි පෙන්වුම් කරන්නේ. නමුත් තීරු ප්‍රස්ථාර වලදී අපිට ඊට වඩා ටැම් ආකාරයෙන් නැත්නම් ස්තම්භ ආකාරයෙන් කිසියම් දත්තයක් ඊටාම හොඳින් පැහැදිලි කිරීමේ හැකියාව නිරූපණය කරන්න පුළුවන් කමක් ලැබෙනවා මෙම තීරු ප්‍රස්ථාරය මගින්. එතකොට මේ සංඛ්‍යාවල තියෙන වටිනාකම් අපිට පැහැදිලිව රේඛා ප්‍රස්ථාරයකට වඩා නියම ආකාරයෙන් අපිට ස්තම්භ මගින් ඊටාම ලස්සනට වෙනස්කම් පෙන්වන්න කිරීමේ හැකියාව ලැබෙනවා මෙම තීරු ප්‍රස්ථාර මගින්. එතකොට ඒ සංඛ්‍යාවලට විශේෂ වෙන කරුණු අනුව මේ තීරු ප්‍රස්ථාර නිර්මාණය කරන්න හැකියාව ලැබෙනවා. මොකද හේතුව විවිධ තීරු ප්‍රස්ථාර අපිට
යොමු වෙලා තියෙනවා. අපිට තියෙන නිර්මාණය කරන්න භූගෝල විද්‍යාවේදී විවිධ තීරු ප්‍රස්ථාර අපි යොදා ගන්න ප්‍රායෝගික අධ්‍යයනයන් සඳහා. එතකොට අපිට මේ සංඛ්‍යාලයකිනට අණුව සහ සංඛ්‍යාලයකිනට ගැළපෙන දේවල් අණුව තමයි මේ තීරු ප්‍රස්ථාරය අපි තෝරගන්න ඕන. ඒ අණුව තමයි ගැළපෙන තීරු ප්‍රස්ථාරය අපි නිර්මාණය කරන්න ඕන. එතකොට අපි යොදා ගන්න විවිධ තීරු ප්‍රස්ථාර තියෙන එකක් තමයි සරල තීරු ප්‍රස්ථාරය, ද්විත්ව තීරු ප්‍රස්ථාරය, බහු තීරු ප්‍රස්ථාරය. ඒ වගේම ප්‍රධාන ප්‍රස්ථාර තුනක් අපි යොදා ගන්නවා. ඒතකොට මෙන්න මේ අපි බලමු ඉස්සෙල්ලා සරල තීරු ප්‍රස්ථාරයක් කොහොමද නිර්මාණය කරන්න කියන ආකාරය පිළිබඳව. එතකොට මේ දත්ත සංසන්දනාත්මකව අපිට ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙනවා. කිසියම් දත්තයක මේ සරල තීරු ප්‍රස්ථාරය මගින් අර සරල රේඛා ප්‍රස්ථාරයට වඩා වැඩි ගැඹුරක් වැඩි අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. අපිට තිරස් තීරු හෝ සිරස් තීරු යටතේ අපිට මෙව ප්‍රස්ථාරය නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙනවා. ඔබට තියෙන්නේ අතින් මේවා ඇඳීමට තමයි යොමු වෙලා තිබෙන්නේ. පරිගණක ආශ්‍රිතව නම් මේවා නිර්මාණය කරන්න පුළුවන් උපාංග විශාල ප්‍රමාණයක් තිබෙනවා. නමුත් අපිට උසස් පෙළ විභාගයේදී අපි මේවා අතින් නිර්මාණය කිරීම තමයි කරන්නේ. ඔබගේ පැන්සල සහ කඩදාසි තුලින් තමයි මේවා නිර්මාණය කරන්නේ. ඒ වගේ කවකට පෙට්ටියේ තියෙන කෝණමාන විහිද චතුරස්‍ර මේවා ඇසුරු කරගෙන තමයි මේවා නිර්මාණය කරන්නේ. ඒක නිසා අපි මේ තිරස් සහ තිරස්ව මේ ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි අපි යොදා ගන්න තීරුව සාමාන්‍ය එකම විචල්‍යයක් දක්වන නම් ඒ තීරුව වල පළල බොහෝ සහ අන්තරය බොහොම එක සමාන මට්ටමින් ඇඳීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේ තමයි තීරුව වල දිග ගැන ඔබ සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන් ගත්තාම අපේ පරිමාණය ගැනීමේදී මේ දිග ගැන හිතන්න ඕන තීරුවක දිග පිළිබඳව. දැන් ඔබට මම මේ දක්වන උදාහරණය ගත්තාම මේ සරල තීරු ප්‍රස්ථාරයක් කොහොමද නිර්මාණය කරන්නේ? දැන් මේ දැක්වෙන්නේ මේ ලෝකයේ මිලියන නගර වල ඉන්න ජන සංඛ්‍යාව කෙසේද කියන කාරණේ පිළිබඳව. ඒතර ඒ අනුව ලෝකයේ ප්‍රධාන මිලියන නගර කිහිපයක් මෙතන දැක්වෙනවා. ටෝකියෝ, ජාකාර්තා, දිල්ලි මේ ආදී වශයෙන් ප්‍රධාන නගර කිහිපයක් පැවතෙනවා. ඒතර ඒවා අපි ගත්තාම මේ සංඛ්‍යාලයකින තුලදී අපි බලන්න ඕනේ මෙහි තියෙන උපරිම අගය කීයද? 37.8යි ටෝකියෝ වල තියෙන. ඊට පස්සේ අවම අගය අපි බලන්න ඕන. ඒතර ඒ අනුව අපි තීරණය කරන්න ඕන මොන සිරස් පරිමාණයක්ද අපි ගන්නෙ අපේ ප්‍රස්ථාරය නිර්මාණය කරන්න, අපි තීරුව නිර්මාණය කරන්න මොන අගයක්ද ගන්න කියලා අපි කල්පනා කරලා බලලා මෙහි අවම සහ උපරිම අගය ගැන සැලකලා ඒ ඔස්සේ තමයි අපගේ මේ තීරු නිර්මාණය කරන්නේ. එතකොට අපි ඒ අනුව අපේ මේ අක්ෂයට සිරස් අක්ෂයට අපි ගන්න ජන සංඛ්‍යාව මිලියන කොපමණ ප්‍රමාණයක්ද කියලා. ඒ වගේම තමයි මේ අක්ෂයට ගන්නෝ තිරස් අක්ෂයට ගන්නවා ඒ අදාළ ප්‍රධාන නගර ටික මොනවද කියලා අපි යොමු කරගන්නවා. ඒ අනුව අපි මේ අනුපිළිවෙලට අපිට මේව නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ අනුව අපිට මේ ලෝක ජන සංඛ්‍යාව මිලියන නගරවල තියෙන ව්‍යාප්තිය මොන ආකාරයෙන්ද කියලා ඉතාමත් හොඳින් සංසන්දනාත්මකව මේ සරල තීරු ප්‍රස්ථාරය මගින් විවරණය කිරීමේ හැකියාව ලැබෙනවා. විශේෂයෙන් අපි ගත්තාම දැන් මාතෘකාව සඳහන් කරන්න ඕනේ. ඒ වගේම අපි යොදාගත්ත මූලාශ්‍රය දක්වන්න ඕන. මේක නිර්මාණාත්මකව අපි සකස් කරන්න ඕන, වර්ණ කරන්න ඕන, සේයා කරන්න ඕන. ඒ තුලින් හොඳ විවරණයක් කිරීමේ හැකියාව ලැබෙනවා. මේ සංඛ්‍යාලයකින්ට වඩා ගැඹුරු යමක් මේ තුලින් ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබෙනවා. ඒක නිසා සරල තීරු ප්‍රස්ථාරය අර සරල රේඛා ප්‍රස්ථාර වලට වඩා ගැඹුරින් යමක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා. දුවේ පුතේ, ඒ ගැන ඔබ අවධානය යොමු කරන්න. ඒ වගේම තමයි දුවේ පුතේ මේ ද්විත්ව තීරු ප්‍රස්ථාරයත් ඊටාම වටිනා ප්‍රස්ථාරයක්. විශේෂයෙන් ගත්තාම අපි මුලදී සඳහන් කරා ඒ දත්තයට අදාළ ගැළපෙන විදිහට තමයි අපි අපේ තීරු ප්‍රස්ථාරය තෝරා ගන්න ඕනේ. දැන් සරල තීරු ප්‍රස්ථාරය වගේම කාරණා දෙකක් පිළිබඳව ඉදිරිපත් කරනවා නම් ඒ කාරණා දෙක එකිනෙකට බැඳිච්ච කාරණා දෙකක් නම් ඒකට ගැළපෙන ප්‍රස්ථාරයක් අපි තෝරා ගන්න ඕනේ. එතකොට අපි ගත්තොත් උදාහරණයක් විදිහට අපේ තියෙන නිතරම එකිනෙකට බැඳෙන විචල්යයන් තියෙනවා. ආනයන අපනයන, ආගමන විගමන, යල මහා, ස්ත්‍රී පුරුෂ මේ වගේ විවිධ විදියට කිසියම් ආකාරයකට බැඳීමක් දක්වන ලැබෙන ප්‍රස්ථාරතා සංඛ්‍යාලයකින් අපි තුල තියෙනවා. අන්න ඒ අනුව ඒකට ගැළපෙන විදියට අපිට ද්විත්ව තීරු ප්‍රස්ථාරය තමයි ඊටාම වටින්නේ. ඒකට අපිට ඒවා යුගල වශයෙන් අපිට තීරු යුගල වශයෙන් මේවා නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙනවා. ඒකට බද්ධ වෙච්ච වෙන්න පුළුවන්. වෙන් වෙච්ච තීරු විදියට අපිට මේවා නිර්මාණය කිරීමේ හැකියාව පවතිනවා. ඒතර අපිට මේ විචල්‍ය දෙක සංසන්දනාත්මකව ඊටාම මැනවින් පැහැදිලි කිරීමේ හැකියාව ලැබෙනවා මෙම ද්විත්ව තීරු ප්‍රස්ථාරය මගින්. දැන් අපි බලමු දුවේ පුතේ මේ ශ්‍රී ලංකාවේ විනිෂ්පාදනයේ යලමහ කන්නේ තුලදී මොන ආකාරයෙන්ද ව්‍යාප්ත වෙන්නේ මේ ද්විත්ව තීරු ප්‍රස්ථාරයෙන් ඊටාම මැනවින් අපිට පැහැදිලි කිරීමේ හැකියාව ලැබෙනවා. ඒතර අපේ මේ යොදා ගන්න සංඛ්‍යා ලේඛනය මේ යලමහ කන්නේ තුල තියෙන අස්වනු ඒ අනුව වර්ෂ කිහිපයක් අපි තෝරාගත්තේ. ඒ වර්ෂ කිහිපය තුලදී අපි වර්ෂ ටික මේ තිරස් අක්ෂය තුලින් විහිදවනවා. ඒ වගේම තිරස් අක්ෂය තුලින් ඒ අස්වැන්න ප්‍රමාණය යලමහ කන්නේ ටොන් මිලියන කොච්චරද කියලා අපි
බලනවා අපේ තියෙන මේ පරිමාණය අපි තෝරා ගන්න මේ දෙකටම ගැලපෙන පරිමාණයක් තමයි මෙතන තෝරා ගන්න ඕන. විශේෂයෙන් යල මහ කන්න දෙකේම අවම සහ උපරිම අගයන් ලෙස බලලා තමයි අපි මේ ප්‍රස්ථාරයට අවශ්‍ය ඒ සිරස් අක්ෂයට අවශ්‍ය අනුපාතයන් සහ නැත්නම් පරිමාණය අපි තෝරා ගන්න ඕනතර. ඒ අනුව තමයි අපිට නිවැරදිව අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ අනුව අපි තෝරාගෙන තියෙන පරිමාණය අනුව මේ ආකාරයෙන් අපිට දිත්ත තීරු ප්‍රස්ථාරය ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙනවා. මේ දෙලින් බලන්න දුවේ පුතේ අපිට ඊටාම හොඳින් මේ යල මහ කන්නේ අස්වැන්න පිළිබඳ සංසන්දනාත්මක තොරතුරු ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙනවා. දැන් බලන්න දුවේ පුතේ මේ යල කන්නේ අස්වැන්න ඊටාම වැඩි හැම අවස්ථාවකදීම. ඒ වගේම මහ කන්නේ අස්වැන්න වැඩි, ඒ වගේම යල කන්නේට වඩා. ඒතර බලන්න මේ ඊටාම හොඳින් වෙනස්කම් අපිට පෙන්눔 කිරීමේ හැකියාව ලැබෙනවා. ඒතර මේ තුලින් අපිට සංඛ්‍යා ලේඛනයේ නොපෙනෙන බොහෝ දේවල් මේ ප්‍රස්ථාරය තුලින් අපිට අවබෝධ කර ගැනීමේ හැකියාව ලැබෙන එක නිසා දුවේ පුතේ දිත්ත තීරු ප්‍රස්ථාරය අපිට යොදා ගැනීම වැදගත් වෙනවා. එකිනෙකට බද්ධ වෙච්ච සංකල්ප දෙකක් විග්‍රහ කරන්න සහ පැහැදිලි කරන්න ඒවා තුලනාත්මකව පෙන්වා දෙන්න දිත්ත තීරු ප්‍රස්ථාරය ඊටාම වටිනා ගුණාංගයක් විදිහට අපිට පෙන්වා දීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි දුවේ පුතේ මේ බහු තීරු ප්‍රස්ථාරයත් ඊටාම වටිනෝ. මේකට විවිධ නම් වලින් හඳුන්වන සමූහ හෝ සැසඳුම් තීරු කියලාත් හඳුන්වනවා. ඒ වගේම තමයි එක් තීරුවක් වෙනුවට එකට බැඳි තීරු දෙකකට වැඩි ගණනක් මෙහි නිරූපණය කිරීමේ හැකියාව පවතිනවා. ඒක තමයි මේ තියෙන විශේෂත්වය. මේ ප්‍රස්ථාරය තුලින් කරුණු කිහිපයක් එක විට ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙනවා. වැඩිම වටිනාකම් අනුපිළිවෙල අනුව තීරු නිර්මාණය කර සුචියක් මගින් තමයි මේවා දක්වන්න ඕන. එහෙම නැත්නම් අපිට මේ අවබෝධ කරගන්න බැරි වුණොත් තීරු සංඛ්‍යාව වැඩි වුණාම ඒක නිසා සුචියක් මගින් අපි යොදා ගන්න වර්ණ වෙන්න පුළුවන් සංකේත අනුව අපිට මේ පැහැදිලි කිරීමේ හැකියාව ලැබෙනවා. එතකොට අපිට මේ විචල්්‍ය කිහිපයක වෙනස්කම් කාලයත් එක්ක මේ තුලින් මේ බහු තීරු ප්‍රස්ථාර තුලින් ඉතා මැනවින් පෙන්වා දීමේ හැකියාව ලැබෙනවා දුවේ පුතේ. එතකොට බලන්න පොඩ්ඩක් මේ දැන් බහු තීරු ප්‍රස්ථාරය තුලදී එතකොට මේ ආදී වශයෙන් ගත්තාම අපේ මේ සංඛ්‍යා ලේඛනය තමයි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සංඛ්‍යා ලේඛනයක් තිබෙන්නේ වර්ෂ 3කදී ලංකාවට ගෙන්නන ලද වාහන පිළිබඳව තමයි මේ තොරතුරු දැක්වෙන්නේ. එතකොට ඒ අනුව ත්‍රිරෝද රථ, යතුරු පැදි, මෝටර් කාර්, ප්‍රවාහන රථ, වෑන් හා බස් පිළිබඳව තමයි මේ දැක්වෙන්නේ. එතකොට අපිට මේ විචල්‍යයන් සඳහා වෙන වෙනම වර්ණ පාවිච්චි කිරීම වැදගත් වෙනවා. එතකොට ඒ තුලින් තමයි අපිට මේක සංසන්දනාත්මකව දැකීමේ හැකියාව පවතින්නේ. එතකොට ඒ අනුව බලන්න දුවේ පුතේ අපි දැන් ත්‍රිරෝද රථ වලට එක වර්ණයක් අපි පාවිච්චි කරනවා. එතකොට මේ වර්ෂ 3ේම ත්‍රිරෝද රථ සඳහා අපි එකම වර්ණයක් පාවිච්චි කරලා තියෙන්නේ. යතුරු පැදි සඳහා එකම වර්ණයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මෝටර් කාර් සඳහා එකම වර්ණයක් තමයි පාවිච්චි කරලා තිබෙන්නේ. ප්‍රවාහන රථ සඳහා එකම වර්ණයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේ ආදී වශයෙන් අපි යොදා ගන්න ප්‍රස්ථාරයට අනුව ගැලපෙන වර්ණය අපි තෝරගන්න ඕන. ඒතර ඒ අනුව අපිට සංඛ්‍යා ලේඛනය පිළිබඳව පැහැදිලි සංසන්දනාත්මක විවරණයක් කිරීමේ හැකියාව ලැබෙන්නේ දුවේ පුතේ. අපි නිවැරදි වර්ණ ගලපලා සංයෝජනය කරොත් තමයි නිවැරදි අදහසක් ගැනීමේ හැකියාව ලැබෙන්නේ. ඒතකොට මේ බහු තීරු ප්‍රස්ථාරය තුලින් පුතේ බලන්න එක වර්ෂයක් තුලදී බලන්න වාහන ගෙන්වීම සම්බන්ධව තියෙන වෙනස්කම් කෙසේද? ඒවා අපිට ඊටාම සංසන්දනාත්මකව ඊටාම හොඳින් විග්‍රහ කිරීමේ හැකියාව ලැබෙනවා. දැන් 2013 වර්ෂයට වඩා 2015 වර්ෂය තුලදී සෑම රථ වාහනයක්ම ගෙන්වූ ප්‍රමාණය වැඩිවීමක් අපිට ප්‍රවණතාවයක් හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. විශේෂයෙන් යතුරු පැදි තමයි ලංකාවට වැඩිම ප්‍රමාණයක් ගෙන්වලා තියෙන්නේ. මේ පිළිබඳව නිවැරදි අර්ථකථනයක් කිරීමේ සහ විග්‍රහ කිරීමේ හැකියාව මේ තුලින් පැහැදිලිව පේනවා. ඒ වගේම තමයි අඩුවෙන්ම ගෙන්වන ලද වාහන පිළිබඳවත් අපිට මෙහිදී පැහැදිලි අදහසක් ගැනීමේ හැකියාව ලැබෙනවා. මගී ප්‍රවාහනය සඳහා ගෙන්වන ලද වාහන වල අඩුවක් අපිට පේන්න තිබෙනවා. ඉතින් මේ තුලින් අපිට මේ කිසියම් දත්ත කිහිපයක් එකවර වර්ෂයක් තුලදී විචලනයන් පෙන්වීම කිරීමට මෙම බහු තීව්‍ර ප්‍රස්ථාරය ඊටාම වටිනා ප්‍රස්ථාරයක් විදිහට අපිට පෙන්වා දීමේ හැකියාව තිබෙනවා දුවේ පුතේ. ඒක නිසා ඔබට දෙන විභාග ප්‍රශ්න පත්‍රය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන අභ්‍යාසය වෙන්න පුළුවන්. ඒ දීපු සංඛ්‍යා ලේඛනයේ අනුව ඔබ තීරණය කරන්න ඕන. ඔබගේ මේ සංඛ්‍යා ලේඛනයේ අනුව මේ දෙන ලද දත්ත අනුව මම තෝරගත යුත්තේ තීරු ප්‍රස්ථාර වලින් කුමන තීරු ප්‍රස්ථාරයේද මේ දත්ත නිරූපණය කිරීම සඳහා. ඒක ඊටාම වටිනවා දුවේ පුතේ. ඔබට ඒතර තීරු ප්‍රස්ථාර පිළිබඳ පූර්ණ අවබෝධයක් තිබුණොත් තමයි ඔබට වැටහෙන්නේ අපි තෝරාගත යුතු ප්‍රස්ථාරය කුමක්ද කියලා. ඒක නිසා මේ ප්‍රස්ථාර කිහිපය සරල තීරු ප්‍රස්ථාර, දිත්ත තීරු ප්‍රස්ථාර, බහු තීරු ප්‍රස්ථාර මේ ප්‍රස්ථාර සියල්ලක්ම පිළිබඳව නිවැරදි අවබෝධයක් දැනුමක් ලබා ගැනීම ඔබට ඊටාම වටිනවා. ඒතකොට ඔබට ලැබෙන සංඛ්‍යා ලේඛනය අනුව තමයි ඔබ තීරණය කරන්න ඕන
මොන තීරු ප්‍රස්ථාරයේද මෙම සංඛ්‍යා ලේඛනයේ නිරූපණය කිරීම සඳහා වඩාත් වැදගත් වෙන්නේ කියන කාරණේ පිළිබඳව ඔබ තීරණ තීන්දුව ගන්න මේ ගැන හොඳ අවබෝධයක් ඔබ සතු වෙන්න ඕන. හොඳයි දුවේ පුතේ ඊළඟට වැදගත්ම ප්‍රස්ථාරයක් තමයි පිරමීඩාකාර ප්‍රස්ථාර. එතකොට අපි ගත්තාම රටක ජන සංඛ්‍යාව වෙන්න පුළුවන් ජන සංඛ්‍යාවේ විවිධ දේවල් පිළිබඳව අපි පුමුතිරි භාවය වෙන්න පුළුවන් වයස් ව්‍යුහය වෙන්න පුළුවන් මේ වගේ දේවල් පිළිබඳව අපි බොහෝ විට ජන සංඛ්‍යාවේදී පාවිච්චි කරන්නේ පිරමීඩාකාර ප්‍රස්ථාර. එතකොට මේ පිරමීඩාකාර ප්‍රස්ථාර තුලින් ජන සංඛ්‍යාවේ විවිධ ව්‍යාප්තීන් විතා මැනවින් අපිට විග්‍රහ කිරීමේ හැකියාව පෙන්눔 කිරීමේ හැකියාව ලැබෙනවා. විශේෂයෙන් ගත්තාම දැන් මේ පිරමීඩාකාර ප්‍රස්ථාරය කියලා කියන්නේ මේ ප්‍රස්ථාරයේ අපි තීරු ගත්තාම එකක් තමයි පතුලේදී තීරු විශාල වී ඉහළට ක්‍රමයෙන් කුඩා වන විදියට තමයි මේ පිරමීඩ නිර්මාණය කළ දින හැඩයක් ගන්න. ඒක නිසා තමයි මේ පිරමීඩාකාර ප්‍රස්ථාරකාර කියලා පිරමීඩාකාර ප්‍රස්ථාර කියලා හඳුන්වන්නේ පැහැදිලි කරන්නේ. ඒ වගේම තමයි තිරස් අතට ඇඳ දක්වන අතර ඒ තීරුවේ දිගින් කියවෙන්නේ වයස් කාණ්ඩවලට අයත් ජන සංඛ්‍යාව. විශේෂයෙන් අපි ගත්තොත් එහෙම ඒ වයස් කාණ්ඩයට දාලා කොයිතරම් ප්‍රමාණයක් ඉන්නවද කියලා ජන සංඛ්‍යාවෙන් එය නිරූපණය කිරීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන් ගත්තාම මේ අපි සාමාන්‍ය පිරමීඩාකාර ප්‍රස්ථාරවල මේ පහළම දක්වන්නේ පහළම තීරුවේ දක්වන්නේ අර වයස් කාණ්ඩ වලින් පහළ කණ්ඩායම් තමයි දක්වන්නේ. ඒතර පිරමීඩේ ඉහළට යනකොට තමයි වයස් කාණ්ඩ අනුව ඉහළ අය දක්වන්නේ. විශේෂයෙන් ගත්තාම මේ ජන සංඛ්‍යාවේ විවිධ උපනතීන් මේ පිරමීඩාකාර ප්‍රස්ථාරය තුළින් ඉතාම මැනවින් පැහැදිලි කිරීමේ සහ විග්‍රහ කිරීමේ හැකියාව ලැබෙනවා. විශේෂයෙන් ගත්තාම යම් රටක ජන සංඛ්‍යාවේ පවතින ස්ථාවර බව ප්‍රසාරණය වෙනවද නැත්නම් ජන සංඛ්‍යාව හායනයකට ලක් වෙලාද ශ්‍රම බලකාය පිළිබඳව වියපත් වීම පිළිබඳව ළමා ජන සංඛ්‍යාව පිළිබඳව ආදී වශයෙන් මේ ජන සංඛ්‍යාවේ විවිධ වෙනස්කම් පැතිකඩයන් මේ තුලින් ඉතාම මැනවින් අපිට පැහැදිලි කිරීමේ හැකියාව ලැබෙනවා. දැන් ඔබට මේ පෙන්눔 කරන්නේ ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ වයස් ව්‍යුහය අනුව පවතින පිරමීඩාකාර ප්‍රස්ථාරය. ඒතර බලන්න මේ අපි ස්ත්‍රී පුරුෂ අනුව පිරිමි සහ ගෑනු අනුව මේක වෙන් කරනවා. ඊට පස්සේ අපේ වයස් කාණ්ඩ අනුව අපි වෙන් කරලා තියෙනවා. අපේ මේ වයස් කාණ්ඩ ව්‍යාප්තිය 0.4 දක්වා ඒ අනුව අපි වයස් අනුව කොහොමද පහළම වයස් කණ්ඩායම මේ පල්ලෙහා ඉන්නේ ඊට පස්සේ ඉහළම වයස් කණ්ඩායම මේ ඉහළ ඉන්නේ. ඒතර ඒ අනුව පිරිමි ජන සංඛ්‍යාව මේ පැත්තට යොමු කරලා තියෙන්නේ. දිග අපි අනුව ඒ අනුව ජන සංඛ්‍යාවේ ප්‍රමාණයන් දක්වලා තිබෙනවා. ගැහැණු ජන සංඛ්‍යාව අපි මේ පැත්තට යොමු කරලා තියෙනවා. ඒ අනුව මේ ප්‍රමාණයන් මේ ප්‍රස්ථාරයේ ප්‍රමාණය දිග අනුව පෙන්눔 කරලා තිබෙනවා. ඒ අනුව මෙම ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ ව්‍යුහය පිළිබඳ අපිට මනමින් පැහැදිලි විවිධ විග්‍රහයන් කිරීමේ හැකියාව ලැබෙනවා. දැන් ඔබට පේනවා පහළම ජන සංඛ්‍යාව ඉතාම වැඩි අපේ රටේ. ඒ වගේම තමයි ක්‍රමානුකූලව දැන් මේ ශ්‍රම බලකායට යනකොට ටික අඩුවීමක් දක්වන්න ලැබෙනවා. හැබැයි ඉහළට යනකොට ඒත් ඒ වගේම ක්‍රමානුකූලව අඩුවීමක් තියෙනවා. හැබැයි එන්න වයස් වියපත් වීමේ ජන සංඛ්‍යාව වැඩිහිටි ජන සංඛ්‍යාව වැඩිවීමක් අපිට හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. එතකොට මේ අනුව පිරමීඩාකාර ප්‍රස්ථාරය මගින් අපිට මේ ජන සංඛ්‍යාව සම්බන්ධව විවිධ ප්‍රවණතාවයන් ඉතාම මැනවින් විග්‍රහ කරන්න පුළුවන් ප්‍රස්ථාරයක් විදියට මේ පිරමීඩාකාර ප්‍රස්ථාරය අපිට පෙන්වා දීමේ හැකියාව ලැබෙනවා. මෙහිත් අර ඉහතින් සඳහන් කරපු වගේ මාතෘකාව සඳහන් කරන්න ඕන වර්ෂය. ඒ වගේම අපි යොදා ගන්න ප්‍රස්ථාරයේ දෙපැත්තට යොදා ගන්න ඒ සලකුණු මොනවද? ඒ නිර්මාණ පිළිබඳව, ඒ යොදා ගන්න දත්ත පිළිබඳව අපි මේදී අපි දක්වන්න ඕන. ඒ අනුව තිරස් අක්ෂය තුල අපේ අවශ්‍ය ජන සංඛ්‍යාවේ පරිමාණය අනුව අපි ඒ නිර්මාණය කරගන්න ඕන. මේ විදිහට තමයි අපි මේ ප්‍රස්ථාරය නිර්මාණය කරන්නේ. හොඳයි දුවේ පුතේ ඔබ මේ ටිකක් මහන්සි වෙලා මේ ගැන සංඛ්‍යා ලේඛනයක් ඔබ හොයාගෙන මේ ප්‍රස්ථාරයක් නිර්මාණය කරන්න උත්සාහ ගන්න. ඊළඟට බලමු පුතේ දුවේ පුතේ මේ සක් සටහන් ඊටම තවත් වටිනාම දත්ත නිරූපණයකරණය සඳහා යොදා ගන්න පුළුවන් වටිනා සටහනක් විදිහට මේ සක් සටහන් අපිට පෙන්වා දීමේ හැකියාව ලැබෙනවා. ඒතර සක් සටහන් වලටත් විවිධ නම් අපේ Google විද්‍යාව තුළදී අපි යොදා ගන්නවා. ඡේදිත වෘත්ත කියලා කියනවා, බෙදූ වෘත්ත කියලා හඳුන්වනව නේද? මේ වගේ අපිට මේ සක් සටහන් ගත්තාම අර ඉස්සෙල්ලා අපි සාකච්ඡා කරපු ප්‍රස්තාර වලට වඩා වෙනස් ආකාරයේ දත්ත පෙන්눔 කරන තමයි අපි මේ සක් සටහන් යොදාගන්නේ. විශේෂයෙන් ගත්තාම කිසියම් රටක වාර්ගිකත්වය, ආගම, ජන සංයුතිය, අපනයන සංයුති මේ වගේ ආනයන අපනයන සංයුතින් මේ වගේ සංයුතීන් පිළිබඳව විග්‍රහ කරන්න නම් අපිට අර ඉහත ප්‍රස්තාර වලට වඩා වඩාත් වැදගත් වෙන්නේ සක් සටහන්. ඒක නිසා අපි සක් සටහන් යොදා ගැනීම ඊටාම වැටෙනවා. එවැනි තොරතුරු ඉදිරිපත් කරන්න. එතකොට අපි වැදගත් වෙන්නේ දුවේ පුතේ අපේ දත්තයට අනුව තමයි අපි අදාළ ප්‍රස්තාරය තෝරගන්න ඕන. ඒතර දත්තවල ස්වභාවය අපි ප්‍රස්තාරයක් එකසේට අඳින්න යන්නේ නැහැ. දත්තය හොඳින් අධ්‍යයනය කරන්න ඕන. දත්තේ ස්වභාවය බලන්න ඕන. දත්තෙන් කියන දේ බලන්න ඕන. ඒ අනුව තමයි අපි තීරණය කරන්නේ
කුමන ප්‍රස්ථාරයක්ද අපි මේ දත්ත නිරූපණය කිරීම සඳහා යොදාගන්නේ? ඒක ඊටාම වටිනවා ඔබ නිර්මාණය කිරීමට ප්‍රථම. එතකොට දුවේ පුතේ මේ අපි සක්සටහනක් නිර්මාණය කරනවා නම් මේ වගේ නැත්තම් වෘත්ත මේ ප්‍රස්ථාරයක් නිර්මාණය කරනවා නම් අපිට වැදගත් වෙනවා මේ වෘත්තයේ තියෙන අංශක ප්‍රමාණය අපි දන්නවා. වෘත්තයක තියෙන අපේ අංශක ප්‍රමාණය 360යි. ඒතර අපේ තියෙන දත්තය අපි මේකට ගැලපෙන විදිහට අපි අනුපාත විදිහට අපි බෙදා ගැනීම ඊටාම වැදගත් වෙනවා. ඒ විචල්‍යයට ගැලපෙන විදිහට අපි මේ අංශක ඔස්සේ අපි අවශ්‍ය විචල්‍ය අපි සකස් කර ගැනීම මෙහිදී සිද්ධ කරන්න ඕන. ඒතර අපේ සංඛ්‍යා ලේඛනයේ තියෙන මේ ශ්‍රී ලංකාවේ අපනයන සංයුතිය පිළිබඳව සංඛ්‍යා ලේඛනයක් මෙහි දක්නට ලැබෙන්නේ. තේ රබර් පොල් කුළු බඩු ආදී වශයෙන් වෙනත් මේ කියන දේවල්. ඒතර ඒ අනුව අපනයන සංයුතියේ ප්‍රමාණයන් දක්නට ලැබෙනෝ මුළු එකතුව දක්නට ලැබෙන. ඒතර මෙන්න මේ අනුව අපි අපේ අවශ්‍ය ප්‍රතිශතය අපි හරි ගස්ස ගන්නවා. අංශක ප්‍රමාණය හදා ගන්න ඕන. මුළු එකතුවේ සංඛ්‍යාවෙන් අපි මේ 360ට ගැලපෙන විදිහට අපි මේවා ගණනය කරලා අපි හරි ගස්ස ගන්න ඕන. මේ 360න් අංශක කීයක්ද මේ විචල්්‍යය සඳහා යොදාගන්නේ. ඒතර අපි සුළු කිරීම තුලින් අපිට යොදා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ අනුව අපි අංශක ප්‍රමාණය ඔස්සේ බලනෝ ඒ විචල්්‍යය සඳහා අංශක කීයක් අපි ලබාගෙන තියෙනවද කියලා. ඒ අනුව තමයි අපේ මේ කෝණමානය පාවිච්චි කරලා කෝණමානය ඇසුරෙන් මේ අංශක ප්‍රමාණය සටහන් කිරීම අපි කළ යුතු වන්නේ. එතකොට මෙහි දැක්වෙන විදිහට දැන් තේ තමයි අපේ වැඩිපුර ප්‍රමාණයක් දක්න ලැබෙන්නේ අපනයන සංයුතිය තුලදී. එතකොට මේ තේ කොයිතරම් අංශක වශයෙන් ගත්තා 194ක්. එතකොට අපි කෝණමානය තිබෙලා ඒ කෝණමානය තුලදී කෝණමානයෙන් අපි මේ අංශක 194 සටහන් කරලා ඒ තුලින් අපි වර්ණ සේයා කිරීම කරනවා. ඒ අනුව තමයි අපි මේ විදියට ඒ සෑම සංයුතියක්ම නැත්තම් මේ සෑම භෝගයක් සඳහාම තියෙන මේ අංශක ප්‍රමාණය මේ සටහන් කරලා ඒ අනුව තමයි ඒ ප්‍රතිශතාත්මකව අපි මේ ප්‍රමාණයන් දක්වන්නේ. ඒක නිසා සක් සටහන් තුලින් අපිට බොහෝ කරුණු ඉතාම හොඳින් පෙන්눔 කිරීමේ හැකියාව ලැබෙන විශේෂයෙන් අනුපාතයන් විශේෂයෙන් සංඛ්‍යා ලේඛනවල තියෙන සංයුතීන් දැක්වීම සඳහා ඉතාම වටිනා ප්‍රස්ථාරයක් තමයි මෙව සක් සටහන් කියලා අපි අදහස් කරන්නේ. ඔබ සංඛ්‍යා ලේඛන අරගෙන මෙවැනි සක් සටහන් නිර්මාණය කරන්න. මේ ඉතාම හරි විනෝදාත්මකයි. හරීම ඔබට ඉතාම ඔබගේ කුසලතාවයන් සංවර්ධනය කරන්න පුළුවන් මේ නිර්මාණය තුලින්. ඊළඟ දුවේ පුතේ තවත් වැදගත් දෙයක් තමයි සම සංඛ්‍යා සිතියම්. එතකොට අපි සාමාන්‍යයෙන් ගත්තාම මේ ප්‍රස්ථාර වගේම මේ සමාන අගයන් සහිත ලක්ෂයන් යා කරලා අඳින ලබන රේඛා තමයි මේ සම සංඛ්‍යා සිතියම් කියලා අපි අදහස් කරන්නේ. එතකොට අපි ගත්තාම භූගෝල විද්‍යාවේදී අපි විවිධ අවකාශීය ව්‍යාප්තීන් තමයි අපි අධ්‍යයනය කරන්නේ. ඒතර මේ අවකාශීය ව්‍යාප්තීන් අධ්‍යයනය කරනකොට එහි තියෙන සංඛ්‍යා ලේඛන තුලින් තමයි අපි මේවා අධ්‍යයනය කරන්නේ. එතකොට අපි ඒවා පිළිබඳව විශේෂ අපි ගත්තොත් සමෝච්ච රේඛා, උෂ්ණත්වය, මේ වගේ දේවල් උච්චත්වය මේවා අපි මනින්නේ මනලා අපි කිසියම් සංඛ්‍යා ලේඛන අපි සකස් කරගන්න, දත්ත සකස් කරගන්න. එතකොට ඒවා ඒ අවකාශීය ව්‍යාප්තිය කෙසේද සිදු වෙලා තියෙන්නේ කියලා අපිට නිරූපණය කරන්න පුළුවන් මෙම සම සංඛ්‍යා සිතියම් මගින්. එතකොට විශේෂයෙන් ගත්තාම උෂ්ණත්වය, උච්චත්වය, වර්ෂාපතනය වැනි දත්ත අපි මනිනෝ. ලංකාවේ උදාහරණයක් ගත්තා ලංකාවේ මේවා අපි මනිනෝ. මනලියලා මේ දත්ත ඒක රාශී කරලා තිබෙනවා. හැබැයි මේවා ඒක රාශී කරපු දත්ත මේ සම සංඛ්‍යා සිතියමක් මගින් අපිට හිතාම හොඳින් නිරූපණය කිරීමේ හැකියාව පවතිනවා. එතකොට මේ අපි මෙහිදී මේ සෑම රේඛාවකටම නිශ්චිත වටිනාකමක් දීම තමයි කරන්නේ. ඒතර මේ රේඛාවෙන් තමයි එම සම සංඛ්‍යා තියෙන ස්ථාන යා කළා තමයි මෙම රේඛා අපි දිගහැරුම කරන්නේ නැත්නම් බද්ධ කිරීම කරන්නේ. ඒ තුලින් තමයි මෙම සංඛ්‍යා සම සංඛ්‍යා සිතියම නිර්මාණය කරන්නේ. තුවේ පුතේ එතකොට අපිට මේ නියම වටිනාකම් රේඛාව දිගේ පමණක් පෙන්වීම මෙහි තියෙන දුර්වලතාවයක්. ඒතර අපිට අර මේ රේඛා සිතියම තුලදී සම සංඛ්‍යා සිතියමේ අභ්‍යන්තරයේ තියෙන දත්ත තොරතුරු පිළිබඳ පැහැදිලි විග්‍රහයක් කරන්න අමාරුයි. රේඛාවේ පමණයි මෙහි සංඛ්‍යාව අපි සටහන් කරලා තිබෙන්නේ. දැන් ඔබට පේනවා දුවේ පුතේ දැන් මේ සම සංඛ්‍යා සිතියමක් ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය පිළිබඳව මෝසම් වර්ෂාපතනය පිළිබඳව අපි එක්ලස් කරන ලද දත්ත ඇසුරින් නිර්මාණය කරන ලද සම සංඛ්‍යා සිතියමක් තමයි මේ ඔබට පෙන්눔 කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒතර මේ අනුව අපි තෝරගන්න මේ අපි අපේ සංඛ්‍යා ලේඛන දත්ත අනුව අපි මිලිමීටර් වර්ෂාපතනයේ මිලිමීටර් ප්‍රමාණය අපි ගණනය කරලා තිබෙනවා. අන්න ඒ අනුව උපරිම වර්ෂාපතනය සහ අවම වර්ෂාපතනය ලැබුණු ප්‍රමාණයන් අනුව බලලා ඉරලා ඒකට ගැළපෙන විදිහට අපි වර්ණ විභේදනයක් කරගන්නවා. එතකොට ඒ අනුව ඒ වර්ණ විභේදනය තුලින් අපිට පුළුවන්කම ලැබෙනවා මෙම සම සංඛ්‍යා සිතියම නිර්මාණය කරන්න. ඒතර මේ විදිහට අපි මේ වගේ අපි සූචියක් දක්වලා ඒ තුලින් අපිට සූචකයක් දක්වලා ඒ තුලින් අපිට පුළුවන්කම ලැබෙනවා මේ සම සංඛ්‍යා සිතියමේ නිරූපණය වෙන තොරතුරු පිළිබඳව විග්‍රහයක් කරන්න. දැන් උදාහරණ ගත්තොත් එimhe තද නිල් පැහැයෙන් තියෙන ප්‍රදේශවල
වර්ෂාපතනයේ කිනම් ප්‍රමාණයක් මිලිමීටර් ප්‍රමාණයක් ලැබිලා තියෙනවද කියලා අපිට මේකෙන් පෙන්눔 කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ අපි ගත්තාම වැඩිම වර්ෂාපතනයක් ලැබෙන ස්ථාන පිළිබඳව මේ අදහසක් ගැනීමේ හැකියාව ලැබෙන. ඒ වගේම අඩුම වර්ෂාපතනයක් ලැබිච්ච ප්‍රදේශ මොනවද කියලා මෙහින් අවබෝධ කර ගැනීමේ හැකියාව ලැබෙන එක නිසා ව්‍යාප්තීන් පැහැදිලි කිරීමට අපිට ඊටාම වටිනා ප්‍රස්තාරයක් තමයි මෙම සම සංඛ්‍යා සිතියම් විදියට පෙන්눔 කිරීමේ හැකියාව ලැබෙන්නේ දුවේ පුතේ. ඒ වගේම තමයි අපිට භූගෝල විද්‍යාවේදී තවත් වැදගත්ම සිතියම් විශේෂයක් තමයි රේඛාංකිත සිතියම්. රේඛාංකිත සිතියම් කියලා කියන්නේ ඒත් එහෙමයි භූමියේ තියෙන අවකාශය නැත්තම් භූමියේ තියෙන ව්‍යාප්තීන් පිළිබඳව සහ සංඛ්‍යාව අතර තියෙන සම්බන්ධය සහ ඝනත්ව වටිනාකම් පිළිබඳව අපිට යම්කිසි තොරතුරක් මේ මගින් ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙනවා. ඒක නිසා මේ සම සංඛ්‍යා සිතියම් වගේම තමයි අවකාශමය දත්තයන් ඊටාම මැනවින් විග්‍රහ කරන්න අපිට යොදා ගන්න පුළුවන් වටිනාම සිතියම් විද්‍යාත්මක ක්‍රමයක් විදිහට තමයි මේ රේඛාංකිත සිතියම් අපිට පෙන්වා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. දුවේ පුතේ අපි විශේෂයෙන් ගත්තාම ලංකාවේ ගත්තොත් උදාහරණයක් විතර අපි ජන සංඛ්‍යාවේ ව්‍යාප්තල තියෙන්නේ කෙසේද වර්ග කිලෝමීටරට වෙන්න පුළුවන් හෙක්ටාරයකට ලැබෙන අස්වැන්න වෙන්න පුළුවන් මේ වගේ කිසියම් නිර්ණායකයකට සාපේක්ෂව ඒවා ව්‍යාප්ත වෙලා තියෙන්නේ කෙසේද කියලා මෙම රේඛාංකිත සිතියම් මගින් අපිට පැහැදිලිව පෙන්눔 කිරීමේ හැකියාව ලැබෙනවා. එතකොට පුතේ සංඛ්‍යා කාණ්ඩ වලට වර්ග කිරීම තමයි මෙහිදී කරන්න ඕන. ඒ අනුව තමයි අපි වර්ණ වාවිච්චි කළා වර්ණ විවේදනය තුලින් තමයි අපි මේවා පෙන්눔 කිරීමේ හැකියාව ලැබෙන්නේ. විශේෂයෙන් අපි මේ කාණ්ඩගත කළ දත්ත භූගෝලීය හෝ පරිපාලන ඒකකයක් තුලින් තමයි සිතියමක ලකුණු කරලා තමයි මේවා සේයා කරන්නේ. එතකොට අපි නිකම්ම කරන්න අමාරුයි මේ සිතියම අපි කිසියම් පරිපාලන ඒකකයකට සාපේක්ෂව වෙන්න පුළුවන් භූගෝලීය ඒකකයකට සාපේක්ෂව වෙන්න පුළුවන්. ඒ අනුව තමයි අපි මේවා සටහන් කිරීම කරන්නේ. එතකොට හැබැයි සටහන් කළා අපි සුචියක් මගින් මේවා දැක්වීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. නැත්නම් අපිට එහි දැක්වෙන අදහස අවබෝධ කරගන්න බැරි වෙනවා. එතකොට අපිට යම් විචල්යක පැතිරීම අපිට සංසන්දනාත්මකව නිරූපණය කරන්න අපිට මෙය හොඳ අවස්ථාවක් කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි පුතේ කාණ්ඩ වටිනාකම මිස ස්ථානීය වටිනාකම් ලබා ගැනීම මෙහි තියෙන ප්‍රධානම දුර්වලතාවයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. අපිට කාණ්ඩ වටිනාකම් දිස්ත්‍රික්කයක් වෙන්න පුළුවන්, ප්‍රදේශයක් වෙන්න පුළුවන්. ඒ ප්‍රදේශය පිළිබඳව විග්‍රහ කරන මිසක් ඒ ස්ථානීය පිළිබඳ ස්ථානීය වටිනාකමක් මෙමගින් ලබා ගැනීම ඊටාම අපහසුතාවයක් තියෙනවා. ඒක තමයි මෙම සිතියම් වල තියෙන විශේෂත්වය නැත්තම් දුර්වලතාවය විදිහට පෙන්වා දීමේ හැකියාව ලැබෙන්නේ. ඔබට මම පෙන්වා දෙන්නම් මේ අනුව දුවේ පුතේ මෙම රේඛාංකිත සිතියමක් මෙන්න මේ ආකාරයෙන් තමයි නිර්මාණය කරන්නේ. එතකොට මේ අනුව ශ්‍රී ලංකාවේ ජනගණත්වය කෙසේද ව්‍යාප්ත වෙලා තිබෙන්නේ. එතකොට ඒ අනුව අපි ගත්තාම ලංකාවේ ජනගණත්වයේ ස්වභාවය අපිට මේ සිතියම තුලින් අපිට මනමින් විග්‍රහ කිරීමේ හැකියාව ලැබෙනවා දුවේ පුතේ. බලන්න මේ අපේ මේ අපි තෝරාගත්ත නිර්ණායක අනුව අපේ මේ පන්තීන් අනුව ජන සංඛ්‍යාව කෙසේද ව්‍යාප්ත වෙලා තියෙන්නේ බලන්න පුළුවන්. එතකොට ඒ අනුව අඩු ව්‍යාප්තියක් තියෙන ප්‍රදේශ, ඒ වගේ මධ්‍යස්ථ ව්‍යාප්තියක් තියෙන ප්‍රදේශ, දැඩි ව්‍යාප්තියක් තියෙන ප්‍රදේශ මේ වගේ වශයෙන් අපිට ප්‍රධාන ප්‍රදේශ හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා මෙම රේඛාන්තිත සිතියම් මගින්. ඒක නිසා ඔබට ප්‍රස්ථාර වගේම සිතියම් මගිනුත් මේ සංඛ්‍යාත්මක තොරතුරු විශාල වශයෙන් ඊටාම ගැඹුරින් විග්‍රහ කිරීමේ හැකියාව පවතිනවා දුවේ පුතේ. ඒ නිසා අද දින ඔබ පාඩම තුළින් බොහෝ ප්‍රස්ථාර ඒ වගේම තමයි සිතියම් තුළින් බොහෝ ඔබගේ දැනුම අවබෝධය ලබා ගත්තා. ඒ වගේම ඔබගේ නිර්මාණාත්මක හැකියාවන් වර්ධනය කරන්න අවශ්‍ය ශක්තියින් ටික ලබා ගත්තා. ඒ වගේම ප්‍රස්ථාර සිතියම් නිර්මාණයේදී අවධානය යොමු කළ යුතු කරුණු කාරණා පිළිබඳව ඔබට අවබෝධයක් ලැබුණා. ඒ වගේම ඒවා නිර්මාණය කිරීම සහ පරිමාණය තෝරා ගැනීම සම්බන්ධව ඔබට යම් අදහසක් ලැබුණා. ඒවා නිවැරදිව පිළිවෙලට ක්‍රමානුකූලව විශ්වසනීය මට්ටමින් කරන ආකාරය පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලැබුණා. ඒ නිසා භූගෝල විද්‍යාවේ උගත් සංකල්ප භෞතික සංකල්ප මානුෂීය සංකල්ප ඒකාබද්ධ කරමින් හොඳ අවකාශීය දත්තයන් සහ අවකාශීය ව්‍යාප්තීන් මනවින් විග්‍රහ කරන්න විශ්ලේෂණය කරන්න භූගෝල විද්‍යාව ගණිතමය ආකාරයෙන් විග්‍රහ කරන්න සංඛ්‍යානමය විග්‍රහ කරන්න ඒ තුලින් පූර්වකථනය කරන්න අවශ්‍ය ශක්තියින් ධෛර්යයන් ඔබට මේ අද පාඩම තුළින් ලැබුණා. ඒ වගේම ඔබගේ පෞද්ගලික ජීවිතයට ඔබගේ නිර්මාණශීලීත්වය ඉවසීම සංයමය ක්‍රමානුකූල වැඩක් කිරීමේ ඒ හැකියාවන් භූගෝල විද්‍යා චින්තනය තුළින් ඔබට මේ පාඩම තුළින් ළඟා කර ගැනීමේ හැකියාව අවස්ථාව ලැබෙනවා. ඒ වගේම මේ ප්‍රායෝගික ව්‍යවහාරයන් තුළ යෙදීම තුළින් මෙම පාඩමෙන් අපේක්ෂා කරන නිපුණතාවයන් සංවර්ධනය කරන්න කියා ඉල්ලා සිටිමින් ඔබට මේ පාඩමෙන් ලබාගත් දැනුම අවබෝධය ඔබගේ විභාගය සඳහාම ප්‍රයෝජනවත් වෙනවා. වගේම ඔබගේ ජීවිතය සාර්ථක කරගන්නත් මෙය යොදා ගන්න කියලා ඉල්ලා සිටිමින් අද පාඩමෙන් සමාප්ත කරනවා.
ඔබ සැමට සුබ දවසක් ආයුබෝවන් දුවේ පුතේ.